චතුරාර්ය සත්‍ය ධර්මය දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මනකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් කුම්කෝ දවසේ මේ පින්වත් නන්දමාම ඒ ධර්මයේ ජීවිතය පූජා කරමින් මේ අෂ්ටාංග පෝෂක සීලය සමාදන්. ඉදා බරණැස ඉසිපතන මිගදායේදී පස්වග භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම රාජයන්ට උන්වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ආරම්භ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දෙවියන් සහ බ්‍රහ්මණීන් උතුම් ධර්මය අවබෝධ කරගන්නට දා වාසනාව ලැබුණා. පින්වත්නි, අපේ වාසනාවට එතනින් පස්සේ ආරම්භ වර්ණ සිසිපතන මිගදායින් ආරම්භ වෙච්ච ඒ සද්ධර්මයේ පණිවිඩය බුදුරජාණන් වහන්සේ 540 සසරක්ම දේශනා කොට වදාළා. අද අපේ වාසනාවට ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්ට අවස්ථාව වාග්ය අපි හැම දෙනාටම උදා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හැමදෙනා විසින්ම ජීවමාන ධර්මයක් බවට පත් කරගත්තේ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පොතපතට පමණක් සීමා වෙච්ච දෙයක් වෙනවා. ඒක නවත්තන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට බැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් කියලා කියන්නේ පොතකට ලියවිච්ච තරකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අපි දන්නවා බුද්ධ ශාසනයේ මූලික යුගයේ තියා බැලුවම උන්වහන්සේගේ ධර්මයෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය ලියාගන්නය කියලා කිසි කෙනෙක් එදා වුණාවක් තිබුණේ නැහැ. මහරහතන් වහන්සේලා පුස්කොළ පොත් පෙරලගෙන මේ දේශනාව හරි දුර්ලභයි. උන්වහන්සේ තුනකදී මේ දේශනාව කරයි දන්නේ. මේක අපි දැන් ලියාගත්තේ නැත්නම් අපිට අමතක වෙනවා කියලා රහතන් වහන්සේලා මේ ධම්සභා මණ්ඩපේ පුස්කොළ පොත් පෙරලගෙන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ලියලියා ගියාද? ලියලියා ගියේ නැහැ. කිසි කෙනෙක්ට වමනාවක් නැහැ. උන්වහන්සේගේ ධර්මය වෙනම ලේඛනගත කරලා තියාගන්න. ලේඛනගත කරන්න අවශ්‍යතාවයක් වෙලා ඇති වුනේ නැත්නම් මක් නිසාද? ඇයි මේක ඔයාට ලියන්න වමනාවක් නැත්තේ? ඒනේ ලියා ගන්න ඕනි තැන මේක ලියාගත්තා. පැහැදිලිද මම කියන්නේ? ලියා ගන්න වමනාව තැන, ලියා ගන්න අවශ්‍ය තැන එයයි ධර්මයේ ලියාගත්තා. කොහෙද ලියාගත්තේ? තමන්ගේ හදවතේ. හදවතේ ලියාගත්තා පමණක් නෙවෙයි. ඒ අය ඒ ධර්මයේ නුවණින් කල්පනා කරලා ඊටමත් ඉක්මනින් ඊටමත් වේගයෙන් ඒ ධර්මය අවබෝධ කරගන්න. මේ ලේඛන ගත කිරීම ලියනවා කියන කාරණාව දුර්වලව තිබ්බ කාලෙක. පැහැදිලිද? නමුත් අද යුගයේදී
අපිට පේනවා දැන් අවුරුදු 300 400 ගානක් ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලියලා තියාගන්න ඕමනයි කියලා අවශ්‍යතාවයක් පැන නැගුණා. බුද්ධ පරිනිර්වාණය අවුරුදු 300ක් 400ක් විතර ගියාට පස්සේ ඒ ලේඛනගත කිරීම නොවෙන්නත් අද මේ ධර්මයක් අපිට අහන්න කියවන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් ලියලා තියෙන එකේ එක පැත්තකින් තියෙන අවාසිය තමයි ඒ ධර්මය දීර්ඝ කාලයක් තිස්සේ පොතකට හිර වෙච්ච එක. මම කියන්නේ හොඳට තේරුම් ගන්න. පොතකට හිර වෙච්ච එක. ධර්මය පොතේ තියෙනවා අවශ්‍ය තැනට ඒ ධර්මය එනවා. අවශ්‍ය තැන ලියවෙන්නේ අද මේ ලෝකයේ අද මේ වෙන රටක් දිහා බලන්න ඕනේ නෑ. ලංකාව දිහා බලුවොත් ඇතිපදන් ධර්මය අපිට එන්නේ. ඇතිපදන් අපිට ධර්මයෙන් කියන අවස්ථාව තියෙනවා. නමුත් අවශ්‍ය තැන ධර්මයේ නොමැති නිසා මොකද්ද වෙලා තියෙන්නේ? මිනිස්යාගේ හිත දවසින් දවස කෙලෙසෙනවා. අපිරිසිදු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක අවශ්‍යතාවය අපිට තිබිය යුත්තේ මේ කෙලෙසෙන හිත සකස් කර ගැනීමටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට වෙන ප්‍රයෝජනයක් නැහැ. මේ කෙලෙසෙනවා හිත. ඒ හිත කෙලෙසෙනකොට අපි මොකද්ද කරන්න ඕන? ධර්මය උපයෝගී කරගෙන ධර්මය කල්පනා කරගෙන ඒ කෙලෙසෙන හිත පිරිසිදු කරගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසිරිමත් පණිවිඩය අපි අහනවා වගේම මොකක් කරන්න ඕනද? ඒ ධර්මය පිළිපදින්න කැමති වෙනවා. මොකද අපිට ගොඩාක් වෙලාවට පේන දේ තමයි අපි ධර්මය අහනවා පමණයි. ධර්මය කියවනවා පමණයි. මම හිතන්නේ මේ ධර්මය හරියට පිළිපැද්දා නම් මේ ලෝකයේ තියෙන ලස්සනම රට ඕකද? ශ්‍රී ලංකාව. ලෝකයේ තියෙන ලස්සනම රට. දැන් අපිට මේ මෑත කාලේ ඉඳලා පෙනී යනවා හැමතැනම තාක්ෂණවලයි අරෙන්නේ ටීවී වලයි අලුත් සංකල්පයක් ඉදිරිපත් වෙවි යනවා. මොකද්ද ඉන්න හිතෙන රටකට කියලා. නේ. මේක පේන්නේ නැද්ද? හැබැයි ඉන්න හිතෙන රටකට කියන මේ සංකල්පයනුත් වෙන්නේ ඉන්න හිතෙන රට තව තවත් එපා වෙන එක. මම කියන එක තේරුම් ගන්න ඕනේ. මම මේ කිසිදු පැත්තකට ගහනවා නෙවෙයි. මම මේ කියන්නේ ඇත්ත පෙන්නලා දෙන එක. ඉන්න හිතෙන රටක් ගොඩනගෙන්න නම් එතෙන් දෙන්න ඕනේ මොකක්ද? ඉන්න හිතෙන රටක් ගොඩනගෙන්න නම් එතෙන් දෙන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දෙන්න ඕනේ? ධර්මයෙන්. ඉන්නේ එතන රටකට කියලා ඔය මොනතරම් පෝස්ටර් හදා අලවලව ගියත් අර අපි සාමාන්‍ය වචනයෙන් කියනවා නම් විෂන් එකක් නැත්තම් කියන්නේ දැක්මක් නැත්තම් කවදාවත් ඉන්න හිතෙන රටක් ගොන්නගෙන්නේ නැහැ. රට පැත්තකින් තියලා පවුල ගන්නකොට තම ජීවත් වෙන ගෙදර ගන්නකොට ඉස්සෙල්ලාම ඉන්නේ හිතෙන රටක් හදන්න කලින් ඉස්සෙල්ලාම හදන්න ඕනේ මොකක්ද? ඉන්න හිතෙන නිවසක්. දැන් ඔබ හිතන්නේ ඉන්න හිතෙන නිවසක් කියලා කියන්නේ මේ ටයිල් කරපු තට්ටු දෙකට බිල්ඩින් හදපු බඩු භාණ්ඩ පුරවගත්තු
සල්ලි ධනය රන්රිදී මුතුමැණික් එකතු කරගත්තු තැනට ඉන්නේ එතන ගෙයක් කියන්නේ. ඉන්නේ එතන නිවසක් කියන්නේ. මොනතරම් ධන ධාන්‍ය මොනතරම් වස්තුව තිබුණත් අපිට වැඩක් නැහැ. ඒ ඉන්න හිතන ගේ ඇතුලේ මොනවද තියෙනවද? රණ්ඩු සරුවල් තියෙනවා. එකිනෙකා අතර සැකකිරීම තියෙනවා. එකිනෙකා අතර නුරුස්වන ගති තියෙනවා. එකිනෙකා අතර අඬදබර කලකෝලාවල තියෙනවා. දැන් කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? දැන් ධනයේද ප්‍රශ්නේ තියෙන්නේ? පැහැදිලිද? ගෙදර නිවස ඇතුළේ තියෙන පාසුකම් වලද ප්‍රශ්න තියෙන්නේ? එන්නේ. කොතනද ප්‍රශ්න තියෙන්නේ? දැක්මක් නැතිකම. පැහැදිලිද? අපේ ගොඩක් දෙනෙකුගේ තියෙන දැක්ම තමයි මනුස්ස ලෝකයේ පුදුනා. කෑව බිව්වා. ඇඳ පැලෙන්දා. වයසට ගියා. දරු මල්ලන්ගේ වැඩ කටයුතු කරලා දුන්නා. අපි කියන අන්තිමේදී අපි දැන් නිදහසේ මැරෙනවා. මම කියන්නේ නැද්ද? එතකොට මේ නිදහස කියන වචනේ අපි සීමා කරගත්තා මොකටද? ඒ නිදහස කියන වචනේ අපි සීමා කරගත්තේ මොකටද? සාමාන්‍ය එදිනෙදා අප විසින් කරන යම් කටයුතු වලට. එතනනේ ඒකනේ අපි එතන නිදහස කියලා පාවිච්චි කරේ. එතකොට ඒ කියන නිදහස මේ ලෝකයේ තියෙන සැබෑ නිදහසක්ද? සැබෑ නිදහසක් නෙවෙයි. මොකද හේතුව මෙතනින් නිදහස පතනවා. දැන් අපි කියනවා අපි මහා ලෝකෙට දැන් අපි නිදහස්, දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හැම කටයුත්තක්ම හැම යුතුයකමක්ම දැන් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මොකද දැන් තියෙන ප්‍රශ්න? අපි දැන් නිදහස්. හරි වැරදි වචන පාවිච්චි කරනවා. එහෙනම් අපි තියාගන්න ඕනේ හැම තිස්සෙම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහේ දැක්මක්. ඒතකොට සාමාන්‍ය ධර්මයේ පිළිපදින දැක්ම තමයි තමන්ගේ දරු මල්ලන්ගේ තමන්ගේ ගෙදර ඒ වැඩ කටයුතු කරලා අවසන් වෙනවා. ඕක තමයි ගොඩාක් දෙනෙක්ට තියෙන දැක්ම. එතකොට ඒ දැක්ම සීමා වෙලා තියෙන්නේ මේ ජීවිතයේ මේ පුංචි අවුරුදු කිහිපය ඒවල ඉවර වෙනකම් විතරයි. එතනින් එහාට ජීවිතයක් ගැන අද යුගයේ තියෙන ගොඩාක් දෙනෙකුට අදහසක් දැක්මක් විෂන් එකක් නැහැ. මම කියන එක හරියද වැරදිද? ඔව්ද නැද්ද? දැක්මක් නැහැ. එහෙනම් මේ දැක්ම ගොඩ නැගෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. අපි එහෙනම් දැක්ම ගොඩ නගාගත යුත්තේ කාගේ ධර්මයට අනුවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. දැක්ම ගැන තියෙනවා කොතනද? දැක්ම ගැන තියෙනවා කොතනද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක්ද? සම්මා දිට්ඨිය. ඔන්න දැක්ම තියෙනවා. තියෙන ඕනේ දැක්ම මොකක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේත් මුලින්ම ඇති කරගත යුතු දැක්ම තමයි විෂන් එක තමයි මොකක්ද? ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික ජීවිතයේ අපි මොන විදිහටද කල්පනා කළ යුත්තේ? ලෞකික ජීවිතය අපි මොන විදිහටද ගොඩනගා ගත යුත්තේ? මේසා ධර්මයක් තියෙද්දි මේසා වටිනා දෙයක් අපිට අහන්න ලැබිලා තියෙද්දි හරි සංවේගජනකයි අද බෞද්ධයෝ කටයුතු කරන විදිහ. කිසිදු කෙනෙක් මේ දැක්මට අනුව ජීවිතය සකස් කරගන්නේ. පැහැදිලිද මේ කිව්ව එක? එතකොට එහෙනම් මූලික දැක්ම ගැන තියෙනවා කොතනද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි කාරණාව
සම්මා දිට්ඨිය. එතන මුලින්ම කළ යුතු දේ තමයි මොකක්ද? ලෞකික සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. ලෞකික සම්මා දිට්ඨිය තුලින් තමයි හොඳට මතක තියාගන්න සැබෑ නිදහස් චරිතයක් මේ ලෝකයට බිහි වෙන්න පදනම හදන තැන. දැන් අපි නිදහස් වෙන්න ඕනේ කියලා මේ පළඟ බැඳගත්ත වාඩි වුණා මේක අනිත්‍යයි අරක අනිත්‍යයි කියලා කල්පනා කළාට පදනම හරි නැත්තම් මොන විදියකින්වත් මේ හිත දියුණු වෙන්නේ නැහැ. අපි අපේක්ෂා කරන නිදහසට යන්නේ දැන් බුද්ධ ශාසනය කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න පිළිවෙලකට යම් ක්‍රමයකට දියුණු කරගෙන යන්න තියෙන දෙයක්. ක්‍රමයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. කියන්නේ අනුපූර්ව කියලා කියන්නේ මොකක්ද මේ? පිළිවෙලක් තියෙනවා මේක. අපිට ඕනි තැනින් අපිට ඕනි විදිහට මේක කරන්න බෑ. අද අපිට පේනවා ගොඩක් දෙනෙක් මේක සැලඩ් එක කරගෙන. අච්චාරුව කරගෙන. ඒ නිසා මුලට මතක තියාගන්න පදනම තමයි මේ දැක්මට එකතු වෙන්න ඕනේ. එතකොට ඔන්න මම අර කියන සංකල්පය අද මේ කියාගෙන යන එක. ඉන්නේ හිතෙන රටක්. ඉන්නේ හිතෙන රටකට කලින් ඉස්සලා හදාගන්න මොකක්ද? ඉන්නේ හිතෙන ගයක්. ඉන්නේ හිතෙන ගයක් කියලා කියන්නේ මම කිව්වා මොකද්ද? මේ ගඩොල් වලින්, වැලි වලින්, සිමෙන්ති වලින්, ටයිල් වලින් හදන එක නෙවෙයි. එකිනෙකා අතර ධර්මානුකූල පරිසරයක්. එතකොට මේ ධර්මානුකූල පරිසරයේදී නම් මූලික පදනම විය යුත්තේ මොකක්ද? ලෞකික සම්මාදිට්ඨිය. එහෙනම් අපිට පේනවා ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණාව ඇතුලේ අපිට ලියලා තියාගෙන ඕක කියෝගේ විදියා කියලා දැන් මේ ඉන්නේ හිතන ගයක් අහුවෙනවද? හැදෙනවද? නෑ. නිකන් හිතේ තියාගෙන හිටියා ආහුරු මෙහෙම කිව්වා ඔච්චර හොඳ බණක්ද? අනේ මේ වගේ එකක් අහන්න හම්බෙන්නේ නැහැ කියලා දැන් ඕක කියව ගියා කියලා ඉන්නේ හිතන ගයක් හම්බෙනවා. සමහරින් උනේ බණ ආස්සෙත් බණත් ඇතුලේ දාලා බණින් උපාද කම්මලා. දැන් එහෙම වෙනවද? නෑ. ඉන්නේ හිතන තන නිර්මාණය නේද දොරන? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මූලික පදනම ඔන්න එනවා මොකක්ද? දුන් දේ විපාක ඇත. දෙන දේ විපාක ඇත. ඉන්නේ හිතෙන්නේ නැද්ද ඔක හැදිච්ච ගමන්? කියන්නේ. ඔතන හැදිච්ච ගමන්ම අපි බලාපොරොත්තු වෙන තැන හැදෙනවද නැද්ද? දුන් දේ විපාක තියෙනවා. දෙන දේක විපාක තියෙනවා. දන් දෙන දේක විපාක තියෙනවා. කොහොමද හැදෙන්නේ? ගෙදර පරිසරයක නිවස දිහා බැලුවම අපිට පේනවා අපි හැමතිස්සෙම තියෙන එකිනෙකා අතර කරගන්න පරිත්‍යාගය. ස්වාමියා විසින් බිරිඳට, බිරිඳ විසින් ස්වාමියාට, දෙමව්පිය විසින් දරුවන්ට, දරුවෝ විසින් දෙමව්පියන්ට. පරිත්‍යාගයක් නැද්ද? හොඳට හිතන්න. ඒ පරිත්‍යාගය ඇතුලේ ස්වාමියා අපි හිතමු ස්වාමියා හම්බ කරනවා. දැන් ස්වාමියා හම්බ කළොත් මුන් ඉන්නේ ඔක්කොම මාව කණ්ඩ මුන් ඔක්කොම මාව මරාගෙන කනවා මුන් ඉන්නේ මං හම්බ කරන එක නැති කරන්න විතරයි කියලා ස්වාමියා කල්පනා කළොත් අර ඉන්නේ හිතන ගෙදරට මොකද වෙන්නේ? එහෙනවද? එහෙම නෙවෙයිද? බිරින්දෑ කල්පනා කළොත් මුන් දන්නේ මම කුස්සියටම දාලා උයන ඉවරයක් නෑ දැලකුණු ගාගෙන මම මේ මිනිහත් එක්ක මං ආවේ මේ උයා තම්බල දෙන්න විතර මම මේ කසහද බැඳ දවසේ ඉඳලා මුන්ට තම්බ කිල්ලන මුන්ගෙන් ඇති කිසි වැඩකුත් නෑ කියලා බිරිඳ කල්පනා කරෝ. කො පරිත්‍යාගයෙන් ගෙදර ඉන්න හිතෙනවද? මේ ගෙදර තවදව ඉන්න එපා නේද? ඊළඟ දෙමව්පියෝ දරුවෝ ගැන කල්පනා කරෝ මුන් දරුවෝ නෙවෙයි මුන් මරුවෝ මුන් ඉන්නේ ඉපදිච්ච දවසේ අපිව කන්න මුන්ට කරන ඉවරයක් නෑ මුන්ගෙන් කිසි සහනයක් නෑ කියලා දෙමව්පියෝ දරුවෝ ගැන කල්පනා කළොත් කො පරිත්‍යාගය.
කියන එක තේරෙන්නේ නැහැ. දරුවෝ කල්පනා කරොත් දෙමව්පියන්ගෙන් තොපි අපි ඔය හැදුවා නම් තොපි අපිට කරන්න ඕනේ අනිවාර්යෙන් බෙල්ල මිනිකා හරි දීරි මහන්සි අරගෙන හරි අපි මේක කරගන්න ඕනේ කියලා දරුවෝ ටික කල්පනා කළොත් කො පරිත්‍යාගය තියනවද ඒක? ඉන්න හිතනවද ඒක? ඉන්න හිතන්නේ හදාගන්න එක පරිත්‍යාගය හැම තිස්සෙම කරන්නේ පරිත්‍යාගය. නැත්නම් ඔය දුන් දේ විපාක ඇත කියලා අපි හිතුව ගමන්ම අපිට එන්නේ මේ ආමුරුන්ට දාහනේ අරගෙන යන එකයි, ඉංගන්නන්ට දාහනේ දෙන එකයි ඔච්චරයි. ඕක නෙමෙයි පරිත් දෙන දේ විපාකය තියෙනවා කියලා කියන්නේ. අර උපාසකම්ම කෙනෙක් ඉන්නවා. ඒ උපාසකම්ම හැම තිස්සෙම බලන්න එයාගේ තියෙන ධර්මානුකූල බව සහ හිතන්න පුළුවන් දක්ෂතාවය ගෙදර සාමාන්‍ය පරිසරය හැරුණා බුදුගේ හැරුණාම ගෙදර දෙවනුව පිරිසිදුවටම තියාගෙන ඉන්න තැන තමයි කුස්සිය. දෙවනුව පිරිසිදු හොඳටම දෙන්නේ කුස්සිය. ඇතැම් වෙලාවට අපේ ගෙවල් වලට ගියාට පස්සේ බල්ලුපත් කන්නේ කොහෙද දැක්කම. කුස්සිය දැක්කා. දෙවෙනි බුදුගේ ඒතර කුස්සියේ නමක් දානවා මේ උපාසකම මොකක්ද? දෙවෙනි බුදුගේ. ඒ දෙවෙනි බුදුගේ කියලා කියන්නේ මෙයා කල්පනා කරන්නේ තුන් වේලක් වෙනවා. මේ හදන්නේ දානය. දානයන්නේ. ඒ මහන්සියෙන් නැගිටලා මහන්සි වෙලා උයන මිහින එක දැන් මෙයා කල්පනා කරන්නේ වදයක් වෙනියට නෙවෙයි. පැහැදිලිද? දැන් නිකන් හිතන්න අපේ තියෙන මෙහා උද්දච්චකම සමහර වෙලාවට අපි උන්නේ ගන්නන්ට ළමා නිවාස වලට වැඩිහිටි නිවාස වලට දාන දෙනවා. බලන්න එපා එතකොට තියෙන සද්ධාව. ඔව්ද නැද්ද? තියෙන හොඳ සද්ධාවකින් මේක අනේ පොත්පත්යේ දානයක් දෙන්න හම්බුණා අර වැඩිහිටියෝ ටික පව හොඳනට රකට රහට කන්න හම්බෙන්නේ නැහැ කියලා ඕක කඩ මල්ලේ දාගෙන ඔළුව උඩ තියාගෙන මහා ආඩම්බරෙන් මොන්න අරගෙන දුවනවා. ගෙදර ස්වාමියටයි දරුවටයි මොකක් හරි වෙලාව කියලා දෙන්න හැදුනහම අර තියෙන ශ්‍රද්ධාව අර තියෙන පැහැදීම අපිට සැබෑවටම තියෙනවද? ඇත්ත කියන්නකෝ. අපි ඒක හැමතිස්සෙම ගන්නවා මොකක් විදියටද? වදයක්. හැමදේම මේක. හැමදේම එක. දැන් තේරුණා මම මේ කියන්නේ. පින මොකටද වෙන්නේ? දැන් දැක්ම නැහැනේ. මම මේ කරන්නේ පරිත්‍යාගයක් කියන දැක්ම නැහැ. මොකද වෙන්නේ? ප්‍රශ්නේ නැද්ද ඔතන යාට? ප්‍රශ්නේ නැහැ. දැන් බලන්න ඔන්න දැන් හැදෙනවා පරිසරයේ කොහොමද? දැන් අර උපාසකම්ම කල්පනා කරනවා මම මේ හදන්නේ දානය. මම මේකේ පළවෙනි කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. දෙවෙනි කොටස මගේ ස්වාමියාට මම පූජා කරනවා. ඊළඟ කොටස මම මගේ දරුවන්ට පූජා කරනවා. බලන්න මේ කල්පනාව ඇතුලේ මේ කෙනාගේ හිත දැන් අමුතුවෙන් මෙයාට සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මේ අමුතුවෙන් වඩා ඉන්න දෙයක් තියෙනවා. අමුතුවෙන් වඩා ඉන්න දෙයක් නැහැ. මෙයාගේ හිතේ සැබවින්ම අර කල්පනාවේ දැක්මේ ඊළඟට ඒ දැක්ම මූලික කරගත්ත ක්‍රියාව ඇතුලේ එයාගේ ස්වභාවයෙන්ම වැඩෙනවා මෛත්‍රිය. හවුද නැද්ද? ස්වභාවයෙන්ම වැඩෙනවා කරුණාව. ස්වභාවයෙන්ම වැඩෙනවා මුදිතාව. ස්වභාවයෙන්ම වැඩෙනවා මොකක්ද? උපේක්ෂාව. සතර බඹ විහරණ වැඩෙනවා. ඔය නිසයි දෙමව්පියන්ට ආමනීය කියලා කියන්නේ. සතර බඹ විහරණයන්ගෙන් පරිපූර්ණයි. අද තියෙනවා ලෝක. අද හැමතිස්සෙම ගන්නේ මොනවදද? මලවදී. දරුවෝ නෙවෙයි මරු. මුන් ඔක්කොම ඉන්නේ මාව මරන් කන්න. උයනෝ ඉවරයක් නැහැ. තම්බල ගිල්ලවනවා. මුන්ගෙන් ඇති
සෙතක් නෑ. කියලා කසාද බන්දල දීලා වෙලා අපිම කියනවා මු බන්දල දුන්නත් අපිට වරේ උන්ගේ දරුවොත් අපිට බලන්නලා තියෙනවා. එන්නේ නෝ. කියන්නේ නෑ කොච්චි. එනවද නැද්ද? එනවා හිතට. එන සිතුවිල්ලක් ගානේ හොඳට බලන්න හිත කෙලෙසෙනවා. හිත අපිරිසිදු වෙනවා. හිතේ අකුසල වැඩෙනවා. කරන ක්‍රියාවෙන් පිනක් නැහැ. දෙයක් කරනවා හැබැයි මොකක්ද නැත්තේ? පින නැහැ. පිනක් රැස් වෙන්නේ නැහැ මහත් පරමාර්ථය. පැහැදිලිද? ඒ නිසා හොඳට මතක තියාගන්න කරන ඕනෑම කටයුත්තකදී හදාගන්න දැක්ම. අඩුම තරමේ ඒ දැක්ම ඇතුලේ තියාගන්න අඩුම තරමේ මම මේ මනුස්ස ශරීරය අතහැරලා සුගතියකට හරි පැන ගන්නවාය කියන දැක්ම. ඔතෙන්ට හරි යන්න අඩුම තරමේ ධර්මය අවබෝධ කරන්න බැරිද? හැබැයි ඔතනින් අතිවිශේෂයි මොන දැක්ම ඇති කරගත්තොත් මම කොහොම හරි මේ හිතේ තියෙන කෙලෙස් ටික නැති කරලා ධර්මය අවබෝධ කරනවමයි කියන දැක්ම. ඒ දැක්ම ඇතුලේ ඔන්න පළවෙනි එක හැදෙනවා මොකක්ද? දුන් දේ විපාක තියෙනවා. ඒතොර හොඳට මතක තියාගන්න දුන් දේ විපාක තියෙනවාය කියන අදහස හැමතිස්සෙම මොකක්ද? දැක්මක්. දැක්ම කියලා කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. අර ගලේ කෙටුව ඉර වගේ. ඒක නැති කරගන්න බෑ. දැක්ම කියන එක නැති කරගත්තොත් මොකද වෙන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ හරියට ස්ථීරවම දැක්ම අපේ හිත ඇතුලේ පිහිටලා නැතිකම. ඒක තමයි අපි සුරුස් දාලා ලිස්සලා යන්නේ අර වෙන පැති වලට. ධර්මයෙන් බෑරට අපිව ලිස්සලා යන්නේ මොකක්ින්දද? දැක්ම හරියට පිළිතලා නැති නිසා. දැන් නිකන් හිතන්න ධර්මයක් අවබෝධ කරපු දැන් අර සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා දැන් හිත දැක්මකට ගියානේ. ලෞකික සම්මාදිට්ඨියත් ඇති කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ඇති කරගත්තා. කුෂ්ඨ රෝගියෙක් මේ කුෂ්ඨ රෝගියා ළඟට ධර්මය අවබෝධ වුණාට පස්සේ එනවා සක්‍රදෙවි. සක්‍රදෙවි ඇවිල්ලා කියනවා සුප්‍රබුද්ධට කියන්නේ මේ යසෝදරාගේ තාත්තා නෙවෙයි වෙන කෙනෙක්. කියනවා උඹ කියන්න ඕනි ප්‍රසිද්ධියේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නෙවෙයි. ධර්මය ස්වාක්කාත නෙවෙයි. සංඝයා ස්වාක්කාත නෙවෙයි. මේ ධර්මයෙන් ඇති වැඩක් නැහැ කියලා ප්‍රසිද්ධිය කියන්නේ. සුප්‍රබුද්ධව ටිකක් දිය බලාගෙන ඉඳලා සුප්‍රබුද්ධාන තමසේ කවුද? එහෙනම් මම සක්‍රයයි. තමසේ ওই සක්‍රය වුණත් වැඩක් නැහැ. මේක හඳුනගන්න තේරුමක් නැත්නම් තමසේ මට දිව්‍ය සම්පත් ඔය සක්‍ර පදවිය මට දෙනවා කිව්වත් මම නම් ඕක කියන්නේ නැහැ. දැන් මට කියන්න ඔය උඩ දාගෙන වන්දනාමාන කරන උඩ දාගෙන බුද්ධ පූජා දෙන උඩ තියාගෙන දැන් මේ ඇවිල්ලා මේ පොයට අටසිල් ගන්න උපාසකම්ම කෙනෙක්ට ඕක කියලා කිව්වොත් උපාසකම්ම උඹට මම සක්‍ර පදවිය දෙනවා මෙහෙම කියාපිය කියලා. අපේ මුදලා නොකිය ඉඳීද? ඇත්ත කියන්නකෝ බලන්න. අපේ මුදලා නොකිය ඉඳීද? කියන්නේ නොකිය ඉන්නේ කියනවා. ඇයි හේතුව දැක්ම පිරිසිදු නැහැ. දැක්ම හදවතේ නිවැරදිව තිතට තදට ගැඹුරට පිහිටලා නැහැ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් තේරෙනවා මම මේ කියන එක. ඊළඟට දෙවෙනිව හැදෙන්න ඕනේ මොකද්ද? පළවෙනි එක දුන් දේ විපාක තියෙනවා. ඊළඟට හැදෙන්න ඕනේ මොකද්ද? පිදීමේ විපාක තියෙනවා. පුද සත්කාර කිරීමේ විපාක තියෙනවා.
ගොඩක් වෙලාවටවත් නැහැ. පුද සත්කාර කරනවාය කියලා කියන්නේ කාටද? ශ්‍රමණ, බ්‍රාහ්මණ, තමන් වැඩි හිටි විදින පිරිස සියලු දෙනාට පුද සත්කාර කිරීම. පැහැදිලිද? එතකොට ඒකත් අපි හදා ගන්න ඕනේ මොකක් විදියටද? දැක්මක් විදියට. එතකොට ඒ පිදීමේ විපාක ඇත කියලා ඒ දැක්ම තුල වැඩ කරන කෙනා තමන්ට වඩා දවසකින් හෝ වැඩි මන්නම් කෙනෙක්. තමන්ට වඩා එක සිල්පදයකින් හරි වැඩි නම් යම් කෙනෙක් ආන්නේ කෙනාට ගෞරව කරනවා. අද ඒ ගෞරවය අපිට තියෙනවද ගෙවල් ඇතුළේවත් පේන්නේ? ඉස්සර අපිට මතකයි. ඉස්සර පවුල්වල මේ රාත්‍රියේ නිදා ගන්න යන්න කලින් ගෙදර බිරින්දෑ ස්වාමියාට වන්දනා කරනවා. කරන්නේ නැද්ද ඉස්සර? දැන් ඕයි. ඕයි තමුසේ. ඕයි කාපන් අන්න කියලා තියෙන්නේ. ඕ ගෞරවය. දෙමව් දරුවන්ටත් එහෙමයි. සමහර ඇතම් වෙලාවට දෙමව්පියෝ විසින් දෙමව්පියෝ දක්ෂ නැහැ. දරුවන්ගේ ගෞරවය රැකෙන විදිහට ජීවත් වෙනවා. දැන් මං කියන එක පැහැදිලිද? දැන් ඉස්සර නම් ගෙදර අම්මා හෝ තාත්තව දැක්ක ගමන් ගෙවල් වල දරුවා ඉන්න වාඩිලා ඉන්න තැනින් පවා නැගිටිනවා. හරි බයයි ඇතැම් වෙලාවල් වල වචන පවා කතා කරන දෙමව්පියෝ ඉස්සර. අද අර උනුත් එකයි මුනුත් එකයි කියලා ඔක්කොම වැටිලා ඉන්නව මොකටද? එකම බෝට්ටුවට. ඒ බෝට්ටුව ඇතුලේ ධර්මය නැහැ. ඒ බෝට්ටුව ඇතුලේ තියෙන්නේ මොකද්ද? ගහ ගන්න එක, මරා ගන්න එක, බැන ගන්න එක, දෝෂ කියන එක. නැත්නම් ඕක අපි පවුලේ. එහෙනම් පින්වත්නි හොඳට මතක තියාගන්න ඉන්න හිතෙන රටක් හදන්න නම් ඉස්සෙල්ලාම ඉන්න හිතෙන පවුල ගානේ පවුල ටික එක හැදෙන්නේ. හැදිලා අපි කරන්න ඕනේ දේ තමයි මොකක් කරන්න? හැදිලා අපි කරන්න ඕනේ දේ මොකක්ද? තව කෙනෙක්ට ඒක ආදර්ශයක් වෙන විදිහට අපි ඒක පෙන්වන්න. දැන් තේරෙනවා මම මේ කියන එක. නැත්නම් මේක මොන තරම් බණ කිව්වත් මොන තරම් දිරිත් කිව්වත් මේ සිස්ටම් එක නම් වෙනස් කරන්න එහෙම බෑ. මෙතනදී අපිට සිද්ධ වෙනවා අපි තනියෙන් හරි යම් කැපවීමක් මේ සඳහා යොදවන්න. එන්න හොඳට මතක තියාගන්න අද මම මේ කියන්නේ බණක් නෙවෙයි. මේ කියන්නේ බණක් නෙවෙයි. මේ කියන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම අපි කළ යුතු දෙයක් මේ. වෙනස් කළ යුතු දෙයක්. දැන් තේරෙනවද? හිතන්න එපා මේ වෙන්ද වගේ මේක අහලා මේක හොඳ බණක් කියලා මේ අතහැරලා දාන්න නෙවෙයි මේක මේ කියන්නේ. අනිවාර්යෙන් අපි පටන් ගත යුතු දෙයක්. දැන් මේ પરම්පරාව විසින් පටන් ගත්තොත් ඒක ආදර්ශයට අරගෙන දෙවෙනි પરම්පරාව කොහොමද ඒක කරනවද? එතකොට නම් දෙවෙනි එක තියෙනවා මොකක්ද? පොදු සත්කාර කිරීමේ විපාක තියෙනවා. ඒතරේ පොදු සත්කාර කරන එකේ විපාක තියෙනවා කියනකොට තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ වැඩිහිටියන්ට, තමන් පැවිදි උතුමන්ට, ඊළඟට ශ්‍රමණයින්ට ඒ සියලු දෙනාටම අපි පොදු සත්කාර කළ යුතුයි. ශ්‍රද්ධාවෙන් කළ යුතුයි. පැහැදිලිද? ඊළඟට තියෙන විෂන් එක ඇතුලේ, දැක්ම ඇතුලේ තව සකස් වෙන ඕන එකක් මොකක්ද? සේවාවන්හි විපාක තියෙනවා. වැඩ කටයුතු කරන එකක විපාක තියෙනවා. හැම වැඩ කටයුත්තකම විපාකයක් නැද්ද? තියෙනවද නැද්ද? දැන් අපි හිතමු මේ ගමේ ඉන්න බණ්ඩා ගස් නගිනවා පොල් කඩනවා. ඒකම නිවැරදිව කල්පනා කළොත් ඒකට පොල් කඩන එකෙන් පිනක් කරගන්න බැයිද? ගස් බණ්ඩාට පුළුවන්ද බැරිද? තේරුණාද? ඊළඟට ටවුන් වල ඉන්නවා නගර සභාවල
කුණු කාණු අදින මිනිස්සු. පාරවල් තොටවල් අතු ගාලා කුණු වරන් දාන මිනිස්සු. නිවැරදිව කල්පනා කරනවා නම් ඒ කෙනාට බැයිද ඒ සේවාව මුල් කරගත්ත පිනක් රැස් කරගන්න. පුළුවන් මම මේ කරන්නේ අනිත් අයට උපකාරයි. මේ නගරයේ මිනිස්සු ගොඩාක් ගැවසෙනවා. මේ මිනිස්සු මේ අපිරිසුදු නගරයේ ගැවසෙන එකයි මම මේ පිරිසිදු කරන්නේ. ඒකට මේ මිනිස්සු මොනතරම් පිරිසිදුව මොනතරම් කැමැත්තෙන් මේ නගරයේ විදිනවද? එහෙම හිතනවා. කවුද එහෙම හිතන්නේ? මම හිතන්නේ ඉතින් බෞද්ධයන ගොඩක් මේ රටේ වගේ වැඩ කරන්නේ. නේ? පැහැදිලි මම මේ කියන්නේ. මම හිතන්නේ මේ විෂන් එක ඉස්සෙල්ලාම කියලා දිය යුත්තේ කාටද? ලංකාවේ ලොකුම මොන්ටිසෝරි ඉන්න පිරිසට. නේ? ලංකාවේ ලොකුම මොන්ටිසෝරි පිටලා තියෙනව කොහෙද? දියවන්නාවේ. ප්‍රශ්නේ විෂන් එක නැති එකයි. නැත්තම් මේ රට ඇත්තරම මීට වැඩිය හරිය ලස්සනට ප්‍රතිනිර්මාණය කරලා අපි හැමෝටම මේ රටේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් විදිහකට. දැන් නිකන් හිතන්න සිංහලයාය කියලා ගත්තොත් මේ සිංහලයෝ අතර තියෙන අසමගිය වෙන රටවල මිනිස්සු අතර නැහැ. නිකන් හිතන්න ඔය ඉස්සර චිත්‍ර කතාවල මේ සිංහලයාගේ ගති ස්වභාවය ගැන මොනතරම් අපහාසාත්මකව දැම්මා. මොන අපාය යනවා රටවල් වල මිනිස්සු. මේ කියන්නේ චිත්‍ර කතාවක මේ තිබ්බ එකක් මම මේ කියන්නේ. අපාය වැටෙනවා. රුසියාවේ මිනිස්සු එක වලක ඉන්නවා, ඇමරිකාවේ මිනිස්සු එක වලක ඉන්නවා. අනිත් රටවල මිනිස්සුන් එක එකයි, ලංකාවේ මිනිස්සු එක වලකයි. අනිත් හැම රටකම වලවල් උඩින් ඉන්නවා යමපල්ලෝ කෙටේරි හෙල්ල තියාගෙන. ලංකාවේ වලේ වටේ විතරක් මොකෙක්වත් නැහැ. ඇයි ප්‍රශ්නේ? අනිත් රටවල් වල මිනිස්සු එකිනෙකාගේ කර උඩ, තමන්ගේ කර උඩ තව එකෙක්ව නංගගෙන ඒ විදිහට එකෙක්ව හරි එතනින් ගොඩ දාන්න උදව් කරනවා. ගොඩ ඵලයල්ල කියලා එකෙක්ට හරි. ලංකාවේ මොකද්ද කරන්නේ? එකෙක් අරකගේ කර උඩ නැංගාම තෝනේ වෙයි යන්න ඕනි, මමයි යන්න ඕනි කියලා ඒ නැග්ගේ කාවත් මොකක් කරනවා? ඔය ස්වභාවය නෙවෙයි ඇත්තට මේ පිටලා තියෙන අපිට. මොන තරම් නින්දාජනකයි. සිංහල විදිහට බෞද්ධ විදිහට ඕක නින්දාවක් නෙවෙයිද අපිට? නින්දාවක් නෙවෙයි. අපේ අර ප්‍රෞಢ ගතිය, අපේ මේ තියෙන අභිමානය කො දැන් අර බෞද්ධය කියා ගන්න අභිමානය නේ. ඒ ඔක්කොම නැති වෙලා නේ තියෙන්නේ අපිට. ඒ නැති වෙලා තියෙන්නේ මේ දැක්ම අපිට හරියට නෑ. හරියට නෑ මේක. ධර්මයේ තියෙනවා. ඒකයි මම කිව්වේ ධර්මයේ පොතේ තියෙනවා වැඩක් නෑ. ධර්මයේ දැන් මේ ලියාගත්තා කියලා වැඩක් නෑ. මේක හරියට අපි ප්‍රායෝගිකව පුරුදු කරන්නේ නැත්තම්. එහෙනම් දෙවෙනි විෂන් එක ඇති කරගන්න, දෙවෙනියම දැක්ම ඇති කරගන්න මොකක්ද? බුද්ධ සත්කා සේවාවන් තුන්වෙනි එක සේවාවන්නේ විපාක තියෙනවා. අපි මොන කටයුත්ත කළා? ඒකේ තියෙන විපාකයක්. විපාකයක් තියෙන විදිහට කල්පනා කරන්න. Tamanට පිනක් රැස් වෙනවය කියලා හිතලා කරන්න. ඒකෙන් ඒ ක්‍රියාව තුළින් පින රැස් වෙන විදිහ කල්පනා කරන්න. තේරුණාද? අනිවාර්යෙන් ওই ටික සකස් විය යුතුයි. ඊළඟට හොඳට මතක තියාගන්න. අර අපි ගොඩක් වෙලාවට වැඩ කටයුතු කරනකොට තමාර තැන් තියෙනවා අපේ හිතට එකපාරම එන කුසලසිතක් මම මේක කරන්න ඕනේ කියලා. අපි තුමු මොනවා හරි දෙන්නේ කියලා. මම මේක දෙන්න ඕනේ කියලා, මම දානයක් දෙන්න ඕනේ හරි මොකක් හරි. දැන් නිකන් උදාහරණයක් කියන්නම්. මම අදටත් දැන් මට වෙච්ච දෙයක් මම මේ කියන්නේ. අදටත් පසුතැවෙනවා. ඒක ඒ වෙලාවේ කරගන්න බැරි වෙච්ච එකට. දවසක් මම යනකොට වාහනේ ආච්චි කෙනෙක් එනවා මහා පාර මැද්දේ සෙරපු දෙකක් නැතුව. සෙරපු දෙකක් නැතුව එනවා ආච්චි අම්මගෙන්. මම අපේ දරුවාට කිව්වා කොල්ලා දැන් වාහනේ යන වේගෙට ඒ ආච්චි ඉන්න තැනින් නතර කරගන්න. ආයෙ එනකොට මේ ආච්චි හම්බ වුණොත් බැරි වෙලාවත් අනිවාර්යෙන් මම මගේ සෙරප්පු දෙක දෙනවා. ඒ ගිහිල්ලා එනකොට ඒ ආච්චි අම්ම නැහැ. මාර්ග දෙන්න හිතලා දෙන්න කල්පනා කරනකොට වාහනේ ගිහිල්ලා පහු කරගෙන
දැන් මම පසුතැවෙනවා මොකකින්ද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ ඔබ දෙන්න බැරි වෙන්නේ අපරාධ දුන්නා නම් කියලා හිතෙන්න පුළුවන් නෑ. මට මං අත පසුතැවෙනවා අනේ අපරාධ එදා මට ඒක දී ගන්න බැරි වෙච්ච එක. හැබැයි සතුට වෙන එකක් තියෙනවා. දවසක් ඔය එනකොට වයසක මිනිස්සු ටික දෙනෙක් දාන බෝක්කුවක්. මම කියන්නේ මගේ ලොකුකමක් නෙවෙයි ඔබට හැදෙන්න ඕනේ තැන් මේ කියන්නේ. බෝක්කුවක් අදන අනේ වයසක මිනිස්සු කීප දෙනෙක්. කොන්ක්‍රීට් දාලා මහා උවේ. යනකොට මම කිව්වා කොල්ල නතර කරන වාහනේ කඩේට ගියා. සල්ලි වගේක් දුන්නා. ගත්ත ස්ප්‍රයිට් බෝතල් දෙකක්, ගත්ත බිස්කට් පැකට් එකක්. මං කෝ ගිහලා අර මිනිස්සුන්ට ඕක දීලා නෙවෙයි. දැන් හැබැයි ඒ ක්‍රියාවට අදටත් මම සතුටු වෙනවා. මොකද ප්ලෑන් එකක් කරලා නෙවෙයි මම මේක කළේ. දැක්කා ඒ වෙලෙම මට හිතුණා මේක කරා නම් හොඳයි. දැන් බලන්න දැන් මම කියන්නේ මම දක්ෂයි කියලා නෙදෙන්න. දැන් ඔය සිතුවිල්ල හිතට ආපු ගමන් මම කල්පනා කළා නම් ඕකොණ්ඩ තේ හැමදේ බණි සම් වෙනවනේ මේ වැඩ කරන මිනිස්සුන්ට මම මොකටද මේක දෙන්නේ මම මොකටද මේ අතේ තියෙන පිච්චේ නැති කරගන්නේ කියලා මම කල්පනා කරා නම් අද දැන් මේ හිතේ තියෙන සතුට තියෙනවද? තියනවද? එහෙම නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අර දෘෂ්ටිය යන කෙනා විෂන් එකට යන කෙනාට තියෙන්න ඕනේ හැමතිස්සෙම මොකක්ද? කුසල සිතක් හිතට ආවහම ඒ කුසල සිත වෙනසෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීමේ සුපිරි දක්ෂතාවය. අපි ගොඩකට වෙලා තියෙන්නේ කුසල් සිත් වෙනවා අනේ මෙහෙම කරා නම් හොඳයි අනේ උපකාරයක් කරා නම් හොඳයි මං කියන එක තේරෙනවද? එහෙම කුසල් සිත් එනවා හැබැයි හොඳට මතක තියාගන්න පුතේ විෂන් එක පිළිතල නැති නිසා කුසල් සිතට බාධා කරන තව සිතුවිලි 1000ක් එනවා. වටෙන් පිටෙන් හරි එනවා. තමන්ගේ හිතේම ඇති නුනත් කොහෙන් දෙන්නේ ආයි. වටෙන් පිටෙන් හරි එනවා අර සිතට බාධා කරන ඒවා. සංසාරයේ යද්දී තමන්ගේ හිතේ මොන විදියකින් හරි මේ චූටි කුසල් සිතක් හරි උපදිනවා නම් ඒක හිතන්න නිදානයක්. කුසල් සිතක් උපදිනවාය කියලා කියන්නේ මේ හිතේ මොකක්ද? නිදානයක්. ඇයි නිදානයක් කියන්නේ? සංසාරයේදී මේ වගේ හිතක කුසල් සිතක් උපදිනවාය කියලා කියන්නේ හරි දුර්ලභයි. කුසල් සිත් එහෙම ලේසියෙන් උපදින්නේ නැහැ. කුසල් සිතක් උපදින්නේ හරි කලාතුරකින්. ඒ කුසල් සිත ඉපදුනාද ඉපදිච්ච සැනින් ක්‍රියාව යොදවන්න. ඉපදිච්ච සැනින් යොදවන්න. ඇයි හේතුව? ප්‍රමාද වෙවි ඉන්න ගියොත් අර ආපු කුසල් සිත අපි දන්නෙත් නෑ වෙනසෙනවා. අපි දන්නෙත් නෑ නැති වෙනවා. එහෙම නිකන් හිතන්න අපේ ජීවිතය ගැන මොන තරම් කුසල් සිත් අපි විසින් වනසාගෙන ඇද්ද කියලා. තේරුණානේ? මොන තරම් කුසල් සිත් වෙනසෙලා ඇද්ද මේ හිතේ උපදිච්ච. කවදාවත් නැති කරගන්න. දැන් නිකන් හිතන්න මම රාජ්‍යමට දෙයක් කල්පනා දෙන්න කල්පනා කරේක මම කල්පනා කරේ ගිහින් එනකොට හම්බුනොත් දෙනවා කියලා. දැන් මම අද ඒකෙන් අදට පස්සෙන් අනේ අපරාධي මම පාවිච්චි කරපු එක තමයි. නමුත් දුන්නා නම් ඒක හරි සතුටින් මට. වාහනේ ගිය එකට නවත්ත ගන්න කරන එක මගේත් වැරද්දක් නෙවෙයි. නවත්ත ගන්න පුළුවන් වුණා නම් ඒ වෙලෙම ඒක දෙනවා. වාහනේ නවත්ත. පුරුදු වෙන්නේ. පැහැදිලි මම මේ කියන එක. ඒ විදිහට අපි කරන දේවල් හිතේ හොඳට වැදෙනවා. මම කියන එක තේරෙනවද දන්නේ? ඔය අර අපි හදිසියේ දෙයකට අපි මොන දෙලා දීලා අපි හදිසියේ යම් ක්‍රියාවක් කළොත් ඒක හොඳට හිතට වදින්නේ නැද්ද? ඒක හොඳට හිතේ පිහිටන. ඒව එකතු කරගන්න. නිකන් හිතන්න අපා නිකන් උදාහරණයක් කියන්නම්. දැන් හැම මාස 3න් 3ට හරි මාස
හතරෙන් හතරට හරි පන්සල් වල දානියව හදාගෙන අරගෙන යනවා. එහෙම අරයි යනවා. අපි හිතන්නේ මෙහෙම සිද්ධියකටත් අපි මුහුණ දෙනවයි කියලා. පාරේ ආවට ආම්බුරු කෙනෙක් පාරේ යනවා. අපි ළඟට ගිහිල්ලා අහනවා ඔබ දානේ වන්දවද? නෑ කියන්නේ. ඒ වෙලෙම අපි අපේ නෝ කුසාරසත අනේ මං උන්වහන්සේට දාන දුන්නා නම් හොඳයි කියලා. සමහරුන්ට එහෙමවත් එන්නේ එහෙම එන්නේ නැහැ. එහෙම දැක්කම ආන්න හිතෙන්නේ නැහැ. මේ දෙන්නේ අපිට. මොකද ලැජ්ජාවක් කියලා ගිහලා කෙනෙක්ගෙන් කෑවද බඩගින්නේද දානේ හම්බුනද කියලා අහන්න ලැජ්ජාවක්. ලැජ්ජාවක් නෙමෙයි. අහලොන්න අපිම කඩේකට හරි මොකම හරි එක්කගෙන ගිහලා අපි දාන ටිකක් අරන් දෙනවා. දැන් මට කියන්න ඔය ක්‍රියාව දෙකකින්. දැන් පන්සලට හැම මාසෙම මාස 4ක වාරක් හරි 3 පාරක් හරි දාන අරගෙන යන එකයි. හදිසියේදී මේ ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා උන්වහන්සේට අහලා අපි කඩේකට එක්කගෙන ගිහිල්ලා ආසන පනවල ගිලම්පසත් එක්ක දානයක් පූජා කරන ඒ ක්‍රියා දෙකෙන් වැඩියෙන්ම හිතේ පිහිටන්නේ මොන ක්‍රියාවක්ද? හොඳට හිතලා කිව්වොත් කොහොමද වැඩියෙන් මේ හිතේ පිහිටන්නේ? හදිසියෙ හිතේ පිහිටන. තේරුණා මම කියන්නේ? ඇයි හදිසියෙ කරපු එක පිහිටන්නේ? හදිසියෙ කරපු එක පිහිටන්නේ මොකකටද? නිකන් පිහිටන්නේ නෑ අපේ හිතේ. ඒක අපි උවමනාවෙන්ම කරනවා. තේරුණා මම කියන්නේ? ඒක අපි කරන්නේ අර අපි හිතේ ඇති වෙන ලොකු හැඟීමකට. දැන් බර මාස 4න් 4ට අරන් යන්නේ. ඒක ඔන්න කාඩ් එක එනවා, ඔන්න කූපන් එක එනවා. ඒක අර පුරුද්දක් නේ. දැන් තේරෙනව නේද? එහෙනම් හොඳට තේරුම් ගන්න හැමතිස්සෙම අපිව රැකෙනවා මේ ධර්මයේ ඇතුලේ එන්න කුසල්සිත ආරක්ෂා කරගන්න. පිටේ කුසල්සිත ආරක්ෂා කරගන්නත් අපිට තියෙන්න ඕනි මොකක්ද? අර දැක්ම. දැක්ම නැතුව මේක වෙන්නේ නැහැ. එතකොට ඔන්න මොකක්ද දැන් අපි කතා කරගෙන දුන් දේ විපාක තියෙනවා. පුතු සත්කාරයන්හි විපාක තියෙනවා. සේවාවන්හි විපාක තියෙනවා. දැක්මේ හැදෙන්න ඕනේ. ඊළඟට දැක්මට විශේෂයෙන් දැක්ම ඇතුලේ විශේෂයෙන් හැදෙන්න ඕනේ. මොකක්ද? මව කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. පියාය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. බලන්නකො දැන් ඔය දැක්ම නැති කම නේද මේ ලෝකයට වෙලා තියෙන ප්‍රශ්න. අම්මය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. විශේෂයි. පියාය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. විශේෂයි. ඇයි විශේෂ? ඇයි විශේෂ? උත්තරය දෙන්න බැරි නම් බැරන්නේ නැහැ. ඇයි විශේෂ? අපේ මුල් ගුරුවරු එක පැත්තකින්. ඊළඟට අපේ කවුද? හදපු වඩපු උදවිය එක පැත්තකින්. ඒ අයට යම් කෙනෙක් යම් විදියකින් ගෞරව කරනවා නම් පුද සත්කාර කරනවා නම් ඒකෙන් ලැබෙන ලොකු පින. ගොඩාක් වෙලාවට අපිට පේනවා ලොකුවට සලකන්නේ මලමිනියටනේ අපි ඇත්තේ. කොනට සලකලා. තේරුම මේ කියන්නේ ඉන්නකම් කන ගෑවද බිව්වද වතුර කසනීප කොහොමද එහෙම හොයන්නේ. මලකට පස්සේ කොනට නම් අම්මා තියෙන සත්කාර වැඩක් නැහැ. පැහැදිලිද? අඩුම තරමේ Tamanට ආර්ථික තත්වයක් නැත්තම් හොඳට Tamanගේ දෙමව්පියන්ට සලකන්න ධර්මයෙන් සලකන්න. ඒ අයගේ හිත බුදුරජාණන් වහන්සේට පහදවන්න. ධර්මයට පහදවන්න. සංඝයාට පහදවන්න. සීලෙහි පිහිටවන්න. කන්න බොන්න දෙනවට වැඩිය පිනක් ඒක. ණය ඉවරයි තනින්. අවුරුදු ගානක් තිස්සේ අපිව රැක බලාගත් අපිව හදා වඩාගත් ණය ඉවරයි. දෙමව්පියන් අපි කොතන පිහිටෙව්වොත්
තිසරණේ පීඩෙවුවා. ලේසි නෑ. ඒ මනුස්සකල් සයි ශරීරය අතහරින මනුස්ස ශරීරය අතහැරියම මිය ගිහින් උපදින්නේ සුගතිය. එතනට හරි උදව් කරන්න. අද තියනවාද එහෙම උදව්වක්? වයසට ගිය ගමන්ම නිකන් අර දිරාගිය කරත් අබලම් වෙච්ච දේවල් වගේ මේ තන දාන. අර දුකයි සමහර ගෙවල් වලට අපි පිළිත් කියන්නේ මේ යන වෙලාවල් තියෙනවා. අම්මලා තාත්තලා රෝද කොටුවේ තියලා ටීවී එක ඉස්සරහින් ගිහින් තියලා ටීවී එකේ යන්නේ මියුසික්. ඉතින් අර මං කියන එක තේරුණාද? ඕක නෙවෙයි සැලකිලි. තේරුණාද? නාවනවා කවනවා පොවනවා වගේම අනිත් පැත්තෙන් තිබිය යුතුයි මොකක්ද? ධර්මයක පිළිටවන්න උත්සාහ කරනවා. එහෙනම් කල්පනා කරන්න අම්මය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා තාත්තය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඒතොර මේ විශේෂත්වය අපි දීපු ගමන් අපි අතින් පිනක් රැස් වෙන්නේ නැහැ. රැස් වෙනවද නැද්ද? පිනක් රැස් වෙනවා. දැන් බලන්නකෝ දැන් තව ඉස්සරහට යන්න අපිට මෙතන තියෙනවා ඉතින් ලොකු හැදෙන්න ඕනි තැන් ගොඩාරියක්. අපි ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලම තමන්ගේ ගෙදර හදාගන්න. ඒක හදාගෙන වෙන තැනකට ආදර්ශය දෙන්න. දැන් නිකන් හිතන්න දැන් ඇත්තටම මිනිස්සු විහා බැලුවාම රාජකාරිය ලොකු කරගෙන. රාජකාරිය ලොකු අපිට. නේ? හොඳට බලන්න දැන් අද යුගයේ තියෙන හානිය සහ මේ දරුවෝ දෙමව්පියෝ අතර තියෙන බැඳීම් දුරස් වෙන වේගය. ගොඩක් තියෙනවා දැන් අපිට කතා කරන්න. දරුවන්ව තමන් රැකියාවට යනකොට දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා පරියක් ගෙවලා කොහේ නවත්තන්න. දෙකයක්. දරුවා උදේ හිට හවස 4-5 වෙනකම් දෙකයක්. ඔව්ද නැද්ද? ඔව්. දරුවට අර අම්මගෙන් ලැබෙන මව් සෙනෙහස අම්මගේ තාත්තගේ මොනසුම සෙවණල්ලත් වටිනවනේ දරුවට. හිතන්න එපා මේවා මේ බරපතල කාරණා නෙවෙයි. උණුසුම සෙවණැල්ල පවා දරුවට දරුවක් සහ දරුවා දෙමව්පියෝ සහ දරුවන් අතර ඇති කරගන්න මේ බැඳීමට උපකාරී. මේ සෙනෙහසට උපකාරී. දරුවට දැනෙනවනේ මේ මං කියන එක තේරෙනවද? අත දරුවෙක් වුණත් දැනෙනවා. අම්මා ළඟ ඉන්නවා. දරුවට අඳුන ගන්න බැයිද තමන්ගේ අම්මයි වෙන පිට අම්මා කෙනෙකුයි දෙන්නගෙන් මම තමන්ගේ අම්මා කවුද කියලා මේ අත දරුවෙක්ට. පුළුවන් ද බැරිද කියන්නේ? පුළුවන් නේ. අත දරුවෙක්ට පුළුවන් ඕක අඳුන ගන්න. එහෙම සංවේදී බවක් තියෙනවා. එතකොට අර දරුවවට ඒකයන්ගේ දාලා ඒ පුරුදු නම් මේකා පුරුදු වෙනවා. වෙන අය යටතේ හැදෙන්න අර බැඳීමට අර සෙනෙහසට අර ආදරයට මොකද වෙන්නේ? ඒක හීන වෙනවා. ඉතින් නිකන් හිතන්න පුංචි දරුවට දෙයක් කරගන්න බැරි කාලේ දෙමව්පියෝ විසින් දරුවන්ව දෙකියාවලට දැම්මාම ඒ දරුවෝ ලොකු වෙලා දෙමව්පියන්ට යමක් කරගන්න බැරි වෙනකොට මහලු නිවාසයට දක්වනවා කියන එක සාධාරණයිද නැද්ද? ඇත්ත කියමු බලන්න. සාධාරණයි. ඕකනේ දැන් අද වෙන්නේ නේ. තේරුණා නේද? නිකන් හිතන්න මොනතරම් සතුටක් මොනතරම් මේ ගෞරවයක් හිතට එනවද මේ පවුලේ ආච්චිලා සීයලා දරුවෝ ඊට පස්සේ මුණුබුරු මිනිබිරියොත් එකට ඉන්න එක. දැන් අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ එකට ඉන්න පරිසරයේ ඇතුලේ අර දැක්ම නැති එක. අම්මා ඉදිච්ච දේ කරනවා තාත්තා ඉදිච්ච දේ කරනවා දරුවන්ට ඉදිච්ච දේ කරන අර එක රාමුවකට දුවන්නේ. පැහැදිලිද? අම්මලා තාත්තලා සිල් ගන්න යනවා දරුවන්ට කියන අත පිට කල තියනවා නේ කියන. හවුද නැද්ද? කියන්නේ නැද්ද?
අපලට කල් තියෙනවා නුඹට විභාග තියෙනවා පොයට කියලා පාඩම් කරපන් ඔබ පරාද මේ පොයට සිල් ගන්නේ එහෙම වෙන්නේ නැහැ. දැන් කොහොමද රාමුව එකකට දුවන්නේ? එක විදිහකටද මේ රාමුව වැඩ කරන්නේ? මම කියන එක තේරෙනවද දන්නේ? අර මම මේ ගැඹුරු දෙයක් කියන්නේ මේ බලාපොරොත්තු වෙන්නේ මේක මම කියන්නේ හදා ගන්න ඕනේ. ඉතින් මොනතරම් ගැඹුරු දෙයක් කිව්වත් වැඩක් නැහැ. අපි මේ මූලික පදනම හදාගත්තේ නැත්තම්. දැන් එතකොට එනම් හිතන්න පුරුදු වෙන්න මවය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා, පියාය කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඊළඟට ධර්මය තුල තියෙන දේ තමයි මෙලොවය කියලා දෙයක්ත් තියෙනවා, පරලොවය කියලා දෙයක්ත් තියෙනවා. අනිවාර්යෙන්ම ඕක තියෙනවා. දැන් අපි ගොඩාක් වෙලාවට කල්පනා කරන්නේ මේ ජීවිතේ මේ ගත කරන මේ මැරිලා යන මේ පුංචි කාලේ ගැන විතරයි. පරලොව මරණින් පස්සේ මේ පරලොවක් තියෙනවා. ඒ පරලොවට යන්න අපි දෙයක් කරගන්න ඕනේ. එහෙම කියලා කිසි කෙනෙක්ට කල්පනාවක් තියෙනවද? තියෙනවද කල්පනාවක්? එහෙම කල්පනාවක් නැහැ. මෙතනින් පිටරටකට යනකොට නම් අපේ තියෙන ලකලෑසිය බලන්න ඕනේ. කියවන කීවිල බලන්න ඕනේ. දන්නේ නැති අඳුරන්නේ නැති රටකට යන්නේ භාෂාව දන්නේ නැහැ. හප්පොච්චියේ ගිහිල්ලා අතරමං මොනවා කරන්නද මම ෆෝන් නම්බර එක දෙනවා මගේ එකට කාඩ් එකට කීයක් හරි දාපන් ගියාට පස්සේ මම කතා කරන්න අතරමං වුණා ඊළඟට හොටෙල් එකක් මුදල බුක් කරගන්නවා කොහොමද ගයිඩ් කෙනෙක් හොයාගන්න ඇයි එහෙම කරන්නේ පිටරටකට යනවා මම ඊළඟ බයයි පණ බයයි හොද නැද්ද ඒ ඉන්නේ මේ අතකන් ආයේ දේවකයි මනද තියෙන මේ වගේම පොඩ්ඩක් හමන සුදු වෙයි එක්කවම බල වෙයි මිනිස්සුමනේ ඉතින් මොකටද බය මෙතනින් පිටරටට යන්න තියෙන බය අපිට නෑ මෙලවින් පරලොවට දැන් පරලොවට යනකොට හද්දීයෝ පේනද නැද්ද පේනවා ඈ රටවල් ගියද තියෙන්නේ මේ ලෝකෙම බැලුවම 200 ගානක්ද රටවල් විදියට බැලුවොත් 200 ගානක් නේ තියෙන්නේ එහෙම හිතමුකෝ මෙලොවින් පරලොවට යන්න ගියාම තැන් කීයක් තියෙනවද පෙරේත ලෝකෙම තැන් කීයක් තියෙනවද නිරේම තැන් කීයක් තියෙනවද තිරිසන් ලෝකෙම තැන් කීයක් තියෙනවද ගණන් කරන්න බෑනේ තිරිසන් ලෝකේ තියෙන්නේ ඈ ගණන් කරන්න පුළුවන් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක හැය බ්‍රහ්ම ලෝක 22යි විතරයි ඔච්චරයි ගණන් කරන්න පුළුවන් තැන් වල තියෙන්නේ ඔතනින් පල්ලෙහා ටික ඔක්කොම ගණන් කරන්න බෑ තියෙන තැන්. එහෙනම් කොහේ යන්නේ බය වෙන්නේ? වීසා එක හරියද දැන්? ටිකට් එක නම් අපේ තව අවුරුදු 10කින් 15කින් නේද? 10කින් 15කින් 20කින් හම්බෙයි ටිකට් එක. වීසා එක තමයි හදා ගන්න ඕනේ කොහෙද යන්න වීසා හැබැයි වීසා එකක් වදින්නේ අන්තිමට තේරෙනවද කියන්නේ වීසා එක වදින්නේත් S2 පියෙන්නේ හැබැයි පරිසරය හදලා තියාගන්න මුදල් එකතු කරලා තියාගන්න හොඳ දැනකට යන්න පුළුවන් වීසා එකක් හදගන්න හොඳ දැනකට යන්න පුළුවන් වීසා එකක් ගහගන්න එපා එහෙනම් මොකක්ද එකතු කරන්න ඕනේ? සල්ලි එකතු කරගන්න ඕනේ ඒකට. මුදල් එකතු කරගන්න ඕනේ ඒකට. තියෙනවා ධනයක් දේශනාව. ආර්ය ධන. ඔන්න මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවාය කියලා තියෙන කෙනා කල්පනා කරන්න ඕනි වැඩ පිළිවෙල දැක්ම හදාගන්න. එහෙනම් ඒක ඇතුලේ එයා හදන්න ඕනි මොනවද? ආර්ය ධන හද උපදව ගන්න ඕනි. මේ විෂන් එක ASCII මොකක්ද ආර්ය ධන? සද්ධා ධන, සීල ධන, සෘත ධන, ඡාග ධන, ඊළඟට හිරි ධන, ඔත්තප්ප ධන, ප්‍රඥා ධන. හතයි. මේ දේශනාවක්ද කරන්නේ? ද ප්‍රැක්ටිකල් මොකක් හරි කරන්නේ. අර මම මේ සිද්ධාන්තපස්සනා සූත්‍රය කරන්නේ කියලා ගන්න නැහැ. ඒකට වැඩි දැන් මේක හොඳයි වගේ. එහෙමද දැන් ද්වේතානුපස්සන සූත්‍රය කරා නම් දැන් මට පේනවා මොකක් කරයිද?
පොත ගනි යන මලව මම ලියනවා කියන්නේ අපිට මලව ඉන්නවා අන්තිමට දේතානුපස්සනා සූත්‍රේ මරණකම් පොතේ. හැබැයි මෙතන මම දන්නවනේ අපේ අයගේ හැටි. මෙතනත් දේතානුපස්සනා සූත්‍රය කියලා තව කොයි හරි තැනක දේතානුපස්සනා සූත්‍රය කරන්න ගත්තොත් ඒත් ලියනවනේ පොඩි. මේකුත් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ලියවිල්ලෙන් වැඩක්. ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ. පැහැදිලිද? දැන් එතකොට එහෙනම් අර මෙලොවක් ඇත පරලොවක් ඇතය කියන දැක්ම අස්සේ විශේෂයෙන් සකස් විය යුතුයි. මොකක්ද? ආර්ය ධන හත උපදවා ගැනීම. ආර්ය ධන හත උපදවා ගැනීම තුලින් තමයි හොඳට මතක තියාගන්න මෙලොව සාර්ථක වෙන්නේ සහ පරලොව සාර්ථක වෙන්නේ. දැන් නිකන් හිතන්න ශ්‍රද්ධාව ධනෙ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ඇති කරගත් විශාල ප්‍රසාදය තමන්ට සහ පවුලේ සම්පූර්ණ සියලු දෙනාට තියෙනවා නම් මොනතරම් සුන්දරයිද? මම තේරෙනවා මේ කියන එක ශ්‍රද්ධා ධනෙ පරිපූර්ණයි. ඒක එකතු කරගෙන අපි තියෙනවා නම් හරි සුන්දරයි පවුල. ඊළඟට මොකක්ද? සීල ධනෙ. සිල්වත් නම් ඒ සීල ධනෙ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් රැස් කරගෙන තියෙනවා නම් පවුලේ සියලු දෙනාට දෙනාම මේ ධනෙන් පරිපූර්ණ නම් ඒ පවුල ඇතුලේ ඉන්න හිතෙන්නේ නැද්ද? දැන් ඔය ටික එකතු වෙන්නේ මොන විෂන් එක තියෙන කෙනාටද? මොන අදහස තියෙන කෙනාටද? මෙලොවක් ඇත පරලොවක් ඇත කියලා හිතන කෙනාට. ඊළඟට තියෙනවා ධනයක් දෙන මොකද? සුත ධනය. සුතය කියලා කියනවා දහම් වෙන. නිකරද දහම් වෙන. අනිකයි හිතන්නද අද දෙමව්පිය දරුවෝ අතර මේ පවුල අතර ස්වාමි පුරුෂයා බිරිඳ අතර මේ දවස් අතේ කතා කරන වචන ආශ්‍රය තියනවාද මේ ධර්මය කියනවා මට. ඒ කතා කරන වචන ආශ්‍රය තියනවා ධර්මයක් ගැන. හැමතිස්සෙම තියෙන හම්බ කරන්නේ කොහොමද? ඉතුරු කරගන්නේ කොහොමද? මේකට වේදම් කරන්නේ කොහොමද? අරග ගන්නේ කොහොමද? මේක ගන්නේ කොහොමද? ණය ගෙවා ගන්නේ කොහොමද? දරුවෝ ගැන බලන්නේ කොහොමද? මුන්ට ඉස්කෝලේ යන්නේ කොහොමද? නේ? එහෙමනේ. කවදාවත් කතා වෙලා තියනවාද මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන එක දුර්ලභයි නිසා අපි මේ මොනවා හරි කරගන්න ඕනේ, දම් පැන් දෙන්න ඕනි, බණ භාවනා කරගන්න ඕනි. ඔයයි මායි දෙන්න මේ හිටියට මට ඉස්සර වෙලා යන්න වේද, ඔයාට ඉස්සර වෙලා යන්න වේද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට මේ බණ භාවනාවක් කරගෙන හිත හදා ගන්න ඕනි. එහෙම කතා කරන පෞල් තියෙනවා. මම කතා කරන්නේ විතර බලා ගන්න ඉන්නේ එහෙමනේ. අද බලන්න දැන් පෞල් හිටියන බුදුරජාණන් වහන්සේ කාලේ නකුල මාතා නකුල පිතා හරි ලස්සනයි නියයි පෞල් කියන්නේ. හරි ලස්සනයි. නකුල පිතා අසනීප වෙනවා බලන්න. අර මම දැන් මේ කියන ඉන්න හිතන එක හැදිච්ච විදිහ නකුල පිතා අසනීප වෙනවා. අසනීප වෙලා ඇඳේ වැටෙනවා. ඒක වයසයි. එවිද ගන්නත් බෑ. කෙන්දරේ ගා ඉන්න ඇඳේ වැටෙනවා. නකුල මාතාව වෙනවා නකුල පිතා ළඟට ඇවිල්ලා ඇඳ ළඟින් වාඩි රුවතගා. අතගා කිව්වද අපි අපේ විෂන් එකට හැමතිස්සෙම වෙන්නේ කවුරු හරි ඇඳේ වැටිච්චා මං ගිහින් පොඩි උයාවක් තියන්නම් කේන්දරෙත් මං ගිහින් අර කපුවට පෙන්නගෙන එන්නම් මොකද ග්‍රහය මුච්ච වෙලාද කියලා. අපේ විෂන් එකේ වැඩ කරන්නේ ඕක හැමතිස්සෙම. ඊළඟ මං හත් දවසක් පොඩි උයාවක් තියන්නම් ඒතකොට තමසර නැගිටින්න පුළුවන් අපි. මං ගිහලා අපරමොලක අරගෙන ආවා මේ අත දික් කරපුවා මොක බඳින්න. අපේ වචන කොහොම නෙමෙයි අපේ විෂන් එක ඇස්සේ තියෙන ඔය දේවාලේ කේන්දරේ ග්‍රහයයි ඒ ටික නෙවෙයි. කවුරු හරි මොන හරි දෙයක් වුණොත් කියන්නේ නැහැ පච්චු. ඔව්ද නැද්ද? නෑ. ඔව්නේ. ඒක තමයි කියන්නේ. දැන් නකුල මාතාව නකුල පිතා ගලුවතකා කියනවා.
දැන් ඔබ අසනීපෙන් ඉන්නේ. ඔයා අසනීපෙන් ඉන්නේ. දැන් ඔය අසනීපෙන් ඇතැම් වෙලාවට මේ අසනීපෙ උත්සන්න වෙලා ඔබ වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඔයාට වෙන්න පුළුවන් දැන් අසනීපෙන්. දැන් දැන් නිකන් හිතන්න බැරි වෙලාවක් අපේ ගෙදර මිනිස්සුන්ට අපේ ගෙදර මිනිහට අසනීප වුණාට පස්සේ ස්වාබිරිඳ විදියට ඔබ එහෙම කිව්වොත් තමසනේ කියලා කිව්වොත් මොකක් කරේද? මම දන්නවා තොට මිනිහෙක් ඉන්නවා කියලා. තොට ඕනේ මාව ඉක්මනටම මරා ගන්න. කියනවද නැද්ද? අද මේ යුගයේ ස්වාමියෙක් නම් බිරින්දෑගේ ඇඟට ගොඩ වෙනවද නැද්ද? උඹට මන් දන්නවා උඹට උනිකම තිබ්බේ මහා ඉක්මනට මරා ගන්න. කොහොමද තේරෙන්නේ මම මෙච්චර තමයි නොකිය හිටියේ. එන්නේ නැද්ද? ඔබට තුන්සිතේම තමයි සිගරට් දෙපෙරුවා. ඔහොම කියලා ඒ තැනට එන්න ඕනේ අපි ඕක දැන් බලන්න. ඒ තැනට එන්නේ නැතුව අපිට ඊට යා ඉඳගෙන නම් කේදයි අපිත් නෙවෙයි නකුල මතා නකුල පිතා වගේ වේලාව බලන්න ඕනේ. වේලාව බලනකොට තමයි තමන්ගේ සැබෑ ස්වરૂපය ඇත්තටම එළියට එන්නේ. ඒ වෙනකම් අපි ඉන්නවා පත්තිනියම. වෙනකම්. පැහැදිලිද මේ කියන්නේ? එතකොට නකුල මාතාව නකුල පිතාට කියනවා ඔබ මේ අසනීප උත්සන්න වෙලා පරලෝ යන්න පුළුවන්. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඔබ කෙලෙස් සහිතව මැරෙන්න එපා. බලන්න දෙන අවවාදය. බලන්න එයාට පුරුදු කරවන්න යන කල්පනාව. කියනවා ඔයා කෙලෙස් සහිතව මැරෙන්න එපා. කෙලෙස් සහිතව මැරෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ නිඳා කරපියා. බුදුරජාණන් වහන්සේ කවදා ප්‍රශංසා කරලා නැහැ කෙලෙස් සහිතව මැරෙනවා. ඔයාට දැන් මේ ලෙඩෙන්නේ ඉන්නකොට හිතෙන්න පුළුවන් මම මලාට පස්සේ මේ නකුල මාතාව බලා කියා ගන්න බැරි කෙනෙක් නැති වෙනවා. එහෙම කියලා සිතුවිල්ලක් එන්න පුළුවන්. දැන් මරණ මොහොතේ එන්න පුළුවන් නෝක. නකුල මාතාව තනි වෙනවා. ඊට පස්සේ නකුල මාතාව කොහොමද ජීවත් වෙන්නේ කියලා එන්න පුළුවන්. නකුල මාතාව කියනවා කොයිම වෙලාවකවත් එහෙම හිතන්න එපා. හිතන්න එපා. මට කපු කටින්න පුළුවන්. මට අතේ පයේ හරිය හොඳට තියෙනවා. දැන් අපේ හොඳලාස් ගෙදර මිනිස්සු අසනීප වෙච්චාම අපි ගිහලා කොට පෙර කියන අනේ තමුන් නැහැ නැතුණා මං කොහොමද ඉන්නේ මං කොහොමද ජීවත් වෙන්නේ අනේ මං ඉවරයි ඉන්නේ මං තනි වෙනවා නේ මට හත්තිලා අරමිනේ කෙලස් ඩබල් නෙවෙයි කෙලස් උපදින ප්‍රමාණය කියා ගන්න බැහැ මොන තරම් කෙලස් ඔය හිතේ උපදිනවාද අපේ අය කොයිතරම් කළත් කරන්නේ වැඩි හරියක් ගොංකම් අපි හිතනවා අනේ ස්වාමියාගේ අන්තිම මොහොතේ ආදරය ඇති වෙයි ආදරය නෙවෙයි බල ඇති වෙන්නේ රාගය. ඔබ හිතනවාද මේ ඒ වෙලාවට අනේ මගේ බිරින්ද කියලා මේ ඇති කරගන්නේ මේ හොඳ සිතුවිල්ලක් කියලා. අනේ පව් කියලා දෙයක් හිතට ආවොත් ඔබ හිතනවාද එන්නේ කුසලයක් කියලා? යන්නේ නේ. ඒ කුසලයක් දෙන්නේ අනේ පව් අනේ මම මේ කිව්ව කොහොමද දාලා යන්නේ කියලා බැරි වෙලාවක් මැරිලා තත්තිලව්වේ ආවොත් දැන් ඒ සිතුවිල්ල හොඳට මතක තියාගන්න. ඒ සිතුවිල්ල ඒ මිනිස්යාගේ හිතේ ඇති කරවන්නේ කවුද? තමන් විසින් විහිින්නේ. ඒ ඇති කරවන්නේ. ඒ ඇති කෙරුවාට පස්සේ ඔන්න එනවා ඊට පස්සේ ඔන්න ඔයාගෙන ආවද. ඊට පස්සේ ඇඳලා ඇති කළා තියාගන්න. අනේ ඔබ පරලෝක ගිහිල්ලා මාව යාගෙන ආවද? අනේ ඔබ වගේ පොරක්. අනේ මන් දන්නවා මම පරලෝක ගියත් ඔයාට මාව දාලා අතහැරලා ඉන්න බෑනේ කියලා ඇඳ පෙරදි දාලා කොට්ටමෙන්ට තියලා දැන් කාමරේ දෑත් කරලා දෙනවද ඔහෙලම? නැත්නම් ඔහිමනේ ඔබට කිව්වේ දාලා යන්න එපා කියලා.
මං කියන තැන උතන කල්පනා කරනවා. දැන් ඔය ළමනේ කිව්වේ මැරෙන මොහොතේ දාලා යන්න එපා කියලා. ඔය ළමනේද කිව්වේ ඔය ඉන්නේ තුනට පස්සේ මං තනි වෙන්නේ කියලා. ඔය ළමනේද කිව්වේ මම ඔය ඉන්නේ තුනට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඔන්න ඉතින් මලාට පස්සේ ආවා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ මොකද? අනේ රංගකන්ද ඔයාවද මන් දන්න ඔයා කොච්චර කළත් මාව දාලා යන්නේ නැහැ කියලා. ආන්න බත්තම්බල තියෙනවා රසම සුදු දීලා මේ කාමරේ ලෑස්ති කරලා මේක එන්න. එහෙම දැන් පුළුවන් වෙයි. පුළුවන් වෙයි. එහෙම කරන්න ඇයි කරන්න බෑ? දැන් ඇවිල්ලා ඉන්නේ. ඇයි කරන්න බෑ කියන්නේ? ඉක්මනට කියන්නේ වෙලා නැහැ. ඇයි කරන්න බෑ කියන්නේ? ජීවත් වෙලා ඉන්න මනුස්සයාට පෙම් කළා. ජීවත් වෙලා පණ පිටින් ඉන්න මනුස්සයාට පෙම් කළත් මැරිච්ච මනුස්සයාට අපි පෙම් කරන්නේ නැත. සුපිරි මායාවක් ඉන්නකම් විතරයි. පණකෙන්ද තියෙනකම් විතරයි මේ කුහු පෙම්. මං කියන එක තේරෙනව නේද? ඉන්නකම් විතරයි. නැති වුණාට පස්සේ පරලොව ගියාට පස්සේ පණ බයයි. පණ බයයි. පණ බයයි. මොකක්ද මේ රැවටීම? මොකක්ද මේ ප්‍රෝඩාව? දැන් තේරෙන්නේ මේ කියන එක. දැන් නකුල මාතාව කියනවා කෙලෙස් සහිතව මැරෙන්න එපා. මට ජීවත් වෙන්න පුළුවන්. මට අතේ පය හයිය තියෙනවා. මට මේ වත්ත පිටියේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මට උයා පියා ගන්න පුළුවන්. ඉන්නේ සමයාගේ හිතන්න එපා. ඔයාගේ හිතන්නේ නැතුව කෙලෙස් නැති කරගන්න. දැන් ඒ සිතුවිල්ලෙන් කෙලෙස් ඇවිස්සෙනවා කියලා නකුල මාතාව දන්නවා. ඊළඟට නකුල මාතාව කියනවා ඒක නැති කරගන්න කියලා. එහෙම සිතුවිල්ලක් එනවා නම් ඒක නැති කරගන්න කියනවා. දැන් බලන්න මෙයාගේ හිතේ විශ්වාසය ඇති කරගන්න. කොහොමද විශ්වාසය ඇති කරවන්නේ? කියනවා මම ඔයාට මතක ඇති ගෘහස්ත භ්‍රමචාරී සීලය ආරක්ෂා කරන්න පටන් අරගෙන දැන් බොහෝ කාලයක් ගත වුණා. මේ දෙන්න එකට ගෙදර හිටියත් ගෙදර වාසය කළේ කොහොමද වෙන? ගෘහස්ත භ්‍රමචාරී සීලය ආරක්ෂා කරන නකුල මාතාව නකුල පිතාව තමයි මතින් මතාව. ඔයාට මතක ඇති වායකට සාක්ෂි. අවුරුදු ගානක් තිස්සේ ගෘහස්ත භ්‍රමචාරී සීලය. ඔයා හිතනවද ඔයා නැති වුණාට පස්සේ එහෙම ජීවත් වෙච්ච මම තව කෙනෙක් එක්ක යාවි කියලා? කවදාවත් එහෙම හිතන්නේ නැහැ. අපිට කොන්දකින් තියාගෙන ඕම කරන්න බෑ. මං කිව්වේ ඒකයි. අර ආර්ය ධන තියෙනවද මේ හැදෙන්නගේ ජීවිතය තුළ? ආර්ය ධන ටික නැද්ද? ආර්ය ධන ටික තියෙනවා. ඒකයි දැන් මේ කෙලින් කතා කරන්නේ. ඊළඟට කියනවා නකුල මාතාව ඔබට හිතෙන්න පුළුවන් මම මලාට පස්සේ නකුල මාතාව බුදුරජාණන් වහන්සේව බෑ දකින්න යන්නේ නැති වෙයි. එහෙම හිතෙන්න පුළුවන් බෑ. කවදාවත් එහෙම හිතන්න එපා. කෙලෙස් සහිත හිතක් ඇති කරගන්න එපා. එහෙම හිතන්න. ඔබගේ මරණයෙන් පස්සේ මම වැඩියෙන් යනවා කොහෙද? බුදුරජාණන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ මොනගේ මම වැඩියෙන් යනවා. එහෙනම් ඒ හිතන්නත් එපා. ඊළඟට ඔබට හිතේවි මගේ මරණයෙන් පස්සේ නකුල මාතා ගෘහපතිනිය සමාධියක් උපදව ගන්න නැති වෙයි. බලන්නකෝ දැන් ධර්මයේ ඉන්න කෙනා හිතන විදිහ. තේරුණාද? නකුල මාතාව
චිත්ත සමාධියක් උපදව ගන්න නැති වෙයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේ වෙනකොට මම හතරවෙනි ධානයේ දක්වාම හිත දියුණු කරලා තියෙනවා. දැන් තමයි අර නකුල මාතාවගේ චිත්තාභ්‍යන්තරයේ දියුණුව තමන්ගේ ස්වාමි පුරුෂයා ඉස්සරහට කියන්නේ. අපි අපේ ලොකු කම් මිනිස්සු ඉස්සරහා මොනතරම් කියවනවද? ඔතන ඉන්නේ ඔලු බලාගන්න. මං කියන එක තේරෙන්නේ නැද්ද? ඔතනින්ම නේද ඔලුව බලා ගන්න පරිසරයේ ඇතුලේ නිර්මාණය වෙන්නේ. ලොකු කම් කියවන්න කියලා. පැහැදිලි නේද? දැන් ඒතර බලන්න නකුල මාතා ආඩම්බර වෙලා නැහැ හතරවෙනි ධානය උපදවගත්තා කියලා. ඒක කොයිම වෙලාවකවත් නකුල පිටත් එක්ක කියවන්න ගිහිල්ලා තියෙනවද? කියවන්න ගිහිල්ලත් නැහැ. දැන් කියන්නේ කොයි වෙලාවෙද මේ? අර ඇඳේ වැටිලා මෙරෙයි කියලා හිතිච්ච වෙලාවේ තමයි නකුල මාතාව කියන්නේ මම චිත්ත සමාධියක් උපදව ගන්න නැති වෙයි කියලා ඔයා සැක කරන්න එපා. මම මේ වෙනකොටත් හතරවෙනි ධානයේ දක්වා හිත දිනු කරලා තියෙනවා. දැන් නකුල මාතා සාක්ෂියකුත් කියනවා. දැන් ඕක බොරුවටත් කියන්න බෑනේ. හතරවෙනි ධානයේ උපදවගෙන ඉන්නේ කියලා දැන් නකුල පිතාගේ හිතේ ඉන්න පුළුවන් මේකේ බොරුවක් කියනවා. එයාවත් දැන් මොකක්ද ඇති වෙන්නේ? කෙලස් නෙවෙයිද? ඒත් ක්ලේශයක් නේ. ඒ නිසා නකුල මාතාව කියනවා ඔබට යම් විදියකින් සැකයක් තියෙනවා නම් නකුල මාතා ගෘහපතිනිය හතරවෙනි ධානයේ උපදවාගෙන නැහැ කියලා අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන්ම ඊලෝක හන්නේ. එතකොට අර හිතට ඇති වෙන සැකයට මොකද වෙන්නේ? සැකේ නැති වෙනවා. බලන්න නකුල මාතාව තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඉදිරිපිට ස්වාමි පුරුෂයා ඉස්සරහා ඒ කතා කරපු දක්ෂතාවය. මං කියන එක තේරෙනවද? සුපිරි දක්ෂතාවයක් ඒ වචන අස්සේ තියෙනවා. මොකක්ද දක්ෂතාවය? එකක් තමන්ගේ ස්වභාවය ගැන කියනවා. ඊළඟට ඒ තමන්ගේ ස්වභාවය ගැන හිතේ සැලයක් නකුල පිතාගේ හිතේ ඇති වෙනවා නම් ඒකත් ඒ වචන වලින්ම නැති කරලා දානවා. අපේ වචනවල තියනවාද ඕම පරිහරණය කිරීමේ දක්ෂතාවය? නෑ. ඔතනින් ඔය ප්‍රශ්නේ එන්නේ ඔක්කොම දක්ෂතාවය නෑ, කුසලතාවය නෑ, වචනය හසුරුවාගෙන. ඔතනින් අපිට වරදිනවා. ඒතර මොනතරම් සිහි කල්පනාවෙන්ද මේක කතා කරන්නේ. ඒතර ධානය උපදවාගෙන නැහැ කියලා ධානයක් උපදවා ගත්තාය කියලා දැන් නකුල මාතාව කිව්වේ බොරුවක්ද? බොරුවක් නෙවෙයි. දැන් බොරුවක් නම් කියන්නේ නැහැ නේ. කොයි වෙලාවක ගිහිල්ලා අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් ඔක අහලා දැනගන්න කියලා. ඒ උනාද දන්නවද මේක බොරුද ඇත්තද කියලා? පැහැදිලිද? ඊළඟට නකුල මාතාව කියනවා ස්වාමීනි ඔබ වහන්සේට හිතෙන්න පුළුවන් මම මලාට පස්සේ නකුල මාතාව මාර්ගඵල උපදවා ගන්න මහන්සි වෙන එකක් නෑ. බලන්නකො ස්වාමියෙක් විදිහට ඒ ඇති කරගන්න කල්පනාවල් දැන් නකුල මාතා නෙමෙයි කියන්නේ මේ කතාව. ඒතකොට නකුල මාතාව කියන්නේ මගේ ස්වාමියාට මෙහෙම හිතෙන්න පුළුවන්. ඇත්තටම ස්වාමියෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒ ස්වාමියා ධර්මයේ නිවැරදිව පිළිහිටලා බලන්න දෙපැත්තම රැකෙන මිනිහ. මම ඒකයි කිව්වේ මේ කතාව පටන් ගන්නකොටම අද කාලේ මිනිස්සු එක්කත් ඕක කතා කරන්න බෑ. අද කාලේ ගැහැණු එක්කත් ඕක කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑ. හේතුව මොකක්ද? ධර්මය. ඒකයි මං කිව්ව ඔහොම කතා කරන්න ගිය ගමන් මුලදීම ස්වාමියා විසින් බිරින්දෑ ගැන තරහක් ඇති කරගන්න. අද යුගයේ. එතන සකස් වෙනවා. එතන හැදෙන්න. දැන් තේරුණාද? ඊට පස්සේ දැන් නකුල මාතා කියන එහෙනම් මාර්ගඵල උපදවා ගන්න එකක් නැති වෙයි කියලා ඔබගේ හිතේ කල්පනාවක් ආව. ඒකත් එපා කරගන්න. එහෙම කල්පනාවකුත් ඇති කරගන්න එපා. මේ වෙනකොට මම
අනාගාමී බව දක්වාම මගේ හිත දියුණු කරගෙන ඉන්නේ. අනාගාමී වෙලා ඉන්නේ. ඒ දියුණුවත් දැන් මේ කියන්නේ අර තමන්ගේ ස්වාමියා මැරෙයි කියලා හිතිච්ච වෙලාවට. දැන් අනාගාමී දැන් මමත් පොරියක් කියලා කියාගෙන ගියාද? කිව්වද? රට වටේත් කිව්වද? නෑ එහෙම කිව්වේ නෑ. එළියට දැම්ම තමන්ගේ මානසික දියුණුව, ආධ්‍යාත්මික දියුණුව තමන්ගේ ස්වාමියා මැරෙවි කියලා හිතිච්ච තැනින් එච්චරයි. එතින්දී ඕක කතා කරලා විතරයි. වෙන තැන් වල ආයි කියව යන්න ගියේ ආයි නෑ. දැන් බලන්න කියනවා සමහර විට ඔබගේ හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකක්ද සැකේ? මේ ඇත්තටම නකුල මාතා ගෘහපතිනිය අනාගාමී වෙලාද කියලා. එහෙම සැකයක් ආවොත් ඒක හිතේ තියාගන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉහළ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. උන්වහන්සේමයි දවසක ප්‍රකාශයක් කළේ නකුල මාතා ගෘහපතිනිය අනාගාමී බව දක්වාම හිත දියුණු කරගෙනයි ඉන්නේ කියලා. සැකෙත් නෑ. දැන් බලන්න මොන තරමට මේ දෙන්නගේ හිත ඇතුලේ මේ අපි කතා කරපු ආර්ය ධන හත පිහිටලද? පිහිටලා නැද්ද ආර්ය ධන හත? ශ්‍රද්ධා ධනෙන් පිරීලා. සීල ධනෙන් පිරීලා. දැන් වන්නේ මම කතා කරේ සුත ධනය ගැන. සුත ධනය දැන් ඒතකොට කොහොමද නේ? දහම් දැනුම පිරෙලයි. දහම් දැනුම තියෙන කෙනා දන්නවා මේ තැනේදී මම මේ විදිහටයි කතා කළ යුත්තේ. මේ තැනේදී මේ විදිහටයි මම හැසිරිය යුත්තේ. මේ තැනේදී මෙයයි මම කතා කළ යුත්තේ. කාලය දන්නවා, නිදානය දන්නවා, අවස්ථාව දන්නවා. පැහැදිලි මේ කියන එක. ඒ සියලු දේ දන්නවා මේ දහම් දැනුම තියෙන කෙනා. ඊළඟට එයාගේ තියෙනවා ධනයක් මොකක්ද? හිරියොත්ප්ප. පව් කරන්න බයයි, පව් කරන්න ලැජ්ජාවයි. ඒකත් ධනයක්. දැන් බලන්න පෞල් පරිසරයක් ඇතුලේ මේ ටික තිබුණොත් මොන තරම් ඒ පෞල ඒ නිවස සුන්දරයිද කියලා. ඊළඟ ධනය මොකද්ද? ප්‍රඥාව. නේ? ප්‍රඥා ධනය. ප්‍රඥා ධනය කියලා කියන්නේ මොකටද මේ? කියන්නේ කොහොමද? ප්‍රඥාව කියන්නේ මොකක්ද නේ? ජීවිත අවබෝධය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට ඒ එකිනෙකා ගැන තියෙන අවබෝධය. තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරනවා. මේ ලෝකය ගැන කල්පනා කරනවා. ඒතකොට නිකන් හිතන්න සියලු දෙනාම ඔය කල්පනාව කල්පනා කළොත් එතනින්ම මේ අරුබුද මේ ගැටලු ටික සංසිඳෙන්නේ නැද්ද? සංසිඳනවද නැද්ද? සංසිඳනවා. ප්‍රශ්නේ ලියනවා උතනින්. අපිට තියෙන්නේ අපිට හැමතිස්සෙම නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා සංඥා විපල්ලාංශයන්ට අහු වෙලා තියෙන්නේ. මේවා නිට්ටයයි, මේවා සැපයි, මේවා ආත්මයි, මේවා සුභයි කියලා. ඔතන ඒ සංඥා විපල්ලාසයේ ඇතුලේ තමයි හැමතිස්සෙම සංසාරේ මෝරන්නේ. සසර මෝරන්නේ. මොකක් ඇතුලේද? සංඥා විපල්ලාසය. සංඥා විපල්ලාසය කියලා කියන්නේ මොකක්ද? හඳුනා ගැනීමේ තියෙන විකෘති ස්වභාවය. හඳුනා ගැනීමේ විකෘති ස්වභාවය මොකක්ද? දුක සැපයි කියලා අල්ලගන්න එක. ඊළඟට අනිත්‍ය දේ නිට්ටයයි කියලා අල්ලගන්න එක. අනාත්ම දේ ආත්මයි කියලා අල්ලගන්න එක. අසුභ දේ සුභයි කියලා අල්ලගන්න එක. අපේ කල්පනා රටාව ගොඩාක් වෙලාවට ඇදලා තියෙන්නේ මේ සංඥා විපල්ලාසය ඇතුලේ විකෘති ස්වභාවයක්. ඇයි විකෘති ස්වභාවයක් කියලා කියන්නේ? මේක විකෘති ස්වභාවයක් කියලා කියන්නේ මොකක් නිසාද? මේ හඳුනගන්නේ හරි දේ හරි විදිහට නෙවෙයි. පැහැදිලිද?
ඇත්ත ඇති විදිහට නෙවෙයි මේ හඳුනගන්නේ. ඒකයි මේක විකෘතියක් කියන්නේ. එතකොට බලන්න. දැන් අපි කතා කරගෙන ආවා මොකක්ද? ප්‍රඥා ධනෙ. ඒතර ප්‍රඥා ධනයෙන් අපි පිරිපුන්නම් ඒකේන හැමතිස්සෙම යම් ක්‍රමයකට මේ ලෝකය හඳුනගන්නවා. ඒතර ඒ ක්‍රමය ඇතුලේ තියෙනවා හැමතිස්සෙම මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය. පැහැදිලිද? ඒ ක්‍රමයේ ඇතුලේ තමයි මෙයා මේක හඳුනගන්න දක්ෂ වෙන්නේ. ඔන්න ප්‍රඥා ධනෙ. දැන් නිකන් හිතන්න මෙලොවක් ඇත පරලොවක් ඇත කියන අදහස අපි ඇති කරගත්තොත් එතනින් මේ කෙනාට පුළුවන් වෙනවා මොකක් ඇති කරගන්නද? ආර්ය ධන 7 ඇති කරගන්න. තේරුණාද? එතකොට නිකන් හිතන්න මෙලොවක් පරලොවක් ඇත කියන අදහස මෙලොවක් පරලොවක් ඇත කියන දෘෂ්ටිය මත මොන තරමට මේ ජීවිතයේ ධර්මානුකූල වෙනවද කියලා. එතන ධර්මයේ රැකෙනවා. එතන ධර්මයේ බබලනවා. එතන ඉන්න හිතෙන තැනක් හැදෙනවද නැද්ද? හැදෙනවා. එහෙනම් අදහස මොකක්ද? කල්පනා කරන්න ඕනේ මෙලොවක් ඇත පරලොවක් ඇත. දැන් අපේ දෙන ප්‍රඥාව අමුතු එකක් නේ. දැන් මේ හොඳට මතක තියාගන්න මේ කියන්නේ දැන් කාරණා ටිකක් දැන් කියාගෙන ආවනේ. දැන් ඕක දැන් මතක තියාගෙන ගිහිල්ලා ඇත් දෙක වාගෙන හිටන්න එපා. මොකද්ද? දන් දීමේ විපාක ඇත, පිදීමේ විපාක ඇත, සේවා සත්කාරයේ විපාක ඇත, මවක් ඇත, පියෙක් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, ආයාපස්සට දන් දීමේ විපාක ඇත, පුද පූජාවේ විපාක ඇත, සේවාවේ විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත කියලා දැන් මේ ඇත් දෙක වාගෙන කරන්න එකද මේ කියන්නේ? අපි උන්දලගේ සිස්ටම් එක ඕකනේ. මේකක්ද කියන්නේ? නෑ. මේ කිව්වේ මොකද්ද විෂන් එකක් දැක්මක්. ඒ දැක්ම ඇති කරගෙන ඒ දැක්ම ඇතුලේ මොකක් කරන්න ඕනේද? කායික ක්‍රියාව හැදෙන්න ඕනේ. වාචික ක්‍රියාව හැදෙන්න ඕනේ. මානසික ක්‍රියාව හැදෙන්න ඕනේ. සිතිවිල්ල හැදෙන්න. නිවැරදිවම කිව්වොත් ඔතන තමයි ධර්මයේ රැකෙන්නේ. ඔතන තමයි ධම්මාන්ත ප්‍රතිපදාව තියෙන්නේ. දැන් මෙච්චර දැන් අපි දැන් පොයේ දවසට ඔන්න වාඩි කරවලා භාවනාවල් දෙනවනේ. ඒකේ ධර්මයක් රැකෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? කියන එක අහගෙන ඉන්නව විතරයි. ඒ විෂන් එකක් නැහැ නේ මේ වෙලාවට. ඒ වෙලාවට තියෙන විෂන් එක තමයි මොකද්ද? භාවනාවල් දෙන වෙලාවට ගොඩක් වෙලාවට එන විෂන් එක තමයි මොකද්ද? වැඩක් නැහැ. තනියම කරන්න ගියත් ගොඩක් වෙලාවට අපි අරුබුදයක වැඩගන්නවා. තනියෙන් කරන්න ගියා. පැහැදිලි මම මේ කියන එක. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පෞරස් වෙන්නේ නැහැ. මොක කළත් අපි හැමතිස්සෙම බලන්නේ හිත වැඩෙන යම් විදිහේ ක්‍රමයක් ඔබට උගන්වනවා. හිත දියුණු කරගන්න ඕනේ ක්‍රමයක්. පැහැදිලිද? ඊළඟට මේ රට මේක පොඩ්ඩක් වෙනස් කර යුතු ක්‍රමයක් ඔබට උගන්වනවා. ඒ වෙනස් කළ යුතු ක්‍රමය තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. මේක මහා ලෝක බෞද්ධ රටේ කියාගෙන ගියාට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකව අපි මේ ජීවිතයට ගලපගෙන නැත්තම් මොන බෞද්ධ රට කිව්වත් වැඩක් නැහැ. බැනර් ගැහුවත් වැඩක් නැහැ. පැහැදිලිද? එතකොට දැන් මොන්න මොකක්ද වෙන්න ඕනේ? අර විෂන් එක ඇතුලේ අර දැක්ම ඇතුලේ අපේ ක්‍රියාව එහෙම් පිටින්ම වෙනස් වෙනවා. තේරුණාද? ඒ වෙනස් වෙනකොට ඔබට තේරෙවි. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබට අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කල්පනා කරපු විදිහත් අද මම මේ කල්පනා කරන විදිහත් අතර වෙනසක් නැතය කියලා. ඔතන තේරුණාද? ඒ විෂන් එක ඇතුලේ අපි ජීවත් වෙනකොට අපිට තේරෙන්න ඕනි
එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ශ්‍රාවකයා ජීවත් වෙච්ච විදියත් අද මම ජීවත් වෙන විදියත් අතර කිසිදු වෙනසක් නෑය. පැහැදිලිනේ? ඊළඟට තියෙනවා මේ විෂන් එක ASCII දැක්ම ඇතුලේ මොකක්ද? කරන කියන සියලුම කර්මයන්ගේ විපාක ඇත. ඔන්න දැක්මට ආයකතු වෙන්න ඕනේ. තමන් යම් දෙයක් කරනවා නම් තමන් යම් දෙයක් කියනවා නම් මොකක්ද? හොඳ හෝ නරක. පැහැදිලිද? ඒ සියලුම කර්මයන්ගේ විපාක තියෙනවා. බලන්න ඔය දැක්ම ASCII වැඩ කරද්දී අපි මොනතරම් සංවර වෙනවද? ඒ දැක්මේ ඇතුලේ අපි වැඩ කරන්න ගියා නම් මොන තරමට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනට එනවද? එන්නේ නැහැ. එනවනේ. එහෙනම් කල්පනා කරන්න ඕනේ මේ දැක්ම තුළට තමන් යම් හොඳ නරක දෙයක් කරනවා නම් ඒ කරන දේවල් වල විපාකය අනිවාර්යයෙන්ම මට ලැබෙනවාමයි. අද ලෝකේ නෑනේ ওই විදිහට වැඩ කිරිලා. මම කිව්වේ ඒකයි විෂන් එක හරියට නෑ. දැක්ම හරියට පිළිතලා නෑ. ඊළඟ දැක්මේ තියෙනවා මොකක්ද? ඊළඟ එක මොකක්ද? ඕපපාතිකව උපදින සත්වයෝ ඉන්නවා. ඒකත් දැක්ම. පැහැදිලිද? ඕපපාතිකව උපදින සත්වයෝ ඉන්නවාය කියන දැක්ම එකතු වෙනවා අපි අර කලින් කියපු එකට. මොකද කලින් කිව්වේ? හොඳ නරක විපාක දෙකේ විපාක මට විඳින්න වෙනවා කියන එකට ඕපපාතික සත්වයෝ ඉන්නවාය කියන එක එකතු වෙනවා. කොහොමද එකතු වෙන්නේ? කොහොමද එකතු වෙන්නේ? ඇයි ඕපපාතිකව සත්තු උපදිනවා ගොඩක් වෙලාවට සතර අපාය මුල් කරගෙන. තිරිසන් අපාය යනවා අනිත් හැම තැනකම ඕපපාතික. පැහැදිලිද? දිව්‍ය බ්‍රහ්ම ලෝක දෙකේ කොහොමත් මේ පින් කරපු ධානය වඩපු දුවිය උපදින්නේ ඕපපාතික. හවුද නැද්ද? එහෙනම් හොඳට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. දැන් ඕපපාතික සත්වයෝ ඇතය කියන දෘෂ්ටියට ගිය ගමන් අදහසට ගිය ගමන් එයා සතර අපාය විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. ඔය විශ්වාසය ඉතාමත් වැදගත්. ඔය විශ්වාසය ඉතාමත්ම වැදගත් නැද්ද? ඒක ඉතාමත් වැදගත්. ඇයි වැදගත් වෙන්නේ? ගොඩාක් දෙනා මේ ලෝකේ ජීවත් වෙන්නේ හරියට මැරෙන්නේ නැති අය වගේ. මැරෙන්නේ නැති අය වගේ ජීවත් වෙනවා. මැරලා උපදින්නේ නැහැ වගේ තමයි කතාවන් දෙන්නේ. හවුද නැද්ද? එතකොට මේ කතාවල් ඇතුලේ හැමතිස්සෙම අපි පුරුදු වෙලා තියෙනවා සාධාරණීකරණය කරගන්න අපි කරන හැම වැරදි ක්‍රියාවක්ම. හවුද නැද්ද? ඒකත් හවුද නැද්ද? අපි කරන හැම වැරදි ක්‍රියාවක්ම අපි මොකද කරන්නේ? අපි විසින්ම සාධාරණීකරණය කරනවා. සාධාරණීකරණය කරලා අපිම කතාලා දාගන්නවා. ඕවා කළාට පව් නැහැ, ඕවා කළාට ප්‍රශ්නයක් නැහැ, ඕවා කළාට විපාකයක් නැහැ, ඕවා කළාට මං නිරේ යන්නේ නැහැ, ඕක කළාට මං අපේතෙක් වෙන්නේ නැහැ, ඕක කළාට මං තිරිසන් ලෝකේ යන්නේ නැහැ, ඕක කළාට මම අසුරයෙක් වෙන්නේ නැහැ. එහෙම කියලා අපිම හදා ගන්නවා මොකක්ද? කතාව. මං කියන එක දැන් පැහැදිලිද? එතකොට ඒ කතාව ගොඩ නැගෙනකොට අපි හැමතිස්සෙම කුසලයක් දියුණු කරගෙන පිනක් දියුණු කරගෙන මේ හිත දියුණු කරගන්න තැනකට යනවට වැඩියෙන් බර කොහෙට යනවා? දැන් එකන් හිතන්න සතර අපායක් විශ්වාස කරන්නේ නැති දිව්‍ය බ්‍රහ්ම ලෝකයක් තියෙනවය කියලා විශ්වාස කරන්නේ නැති ගොඩාක් උදවිය මේ ලෝකේ ඉන්නවා. ඒ උදවියගේ ජීවිතේ පදනමක් තියෙනවා. තියෙනවද පදනමක්? පදනමක් නැහැ. ඔහේ ඉන්නම් වාලේ ජීවත් වෙනවා. ඔහේ කනවා. ඔහේ හඳිනවා බලනවා. ඔහේ එන්ජොයි කරනවා. ඔහේ ඇවිදිනවා. ඔහේ ජීවත් වෙනවා. ඔහේ වයසට යනවා. ඔහේ ලෙඩ වෙනවා. ඔහේ මැරලා යනවා. හැබැයි අර හිතුවා මැරලා මේ මම නිරේ යන්නේ නැහැ. මං අපාය යන්නේ නැහැ. මං පෙරේතෙක් වෙන්නේ නැහැ. එහෙම කියලා මේකේ හිතාගෙන හිටියට
මේක හිතාගෙන යවුණි කෙනෙක් ඉන්න පුළුවන් එහෙම. මරණයෙන් පස්සේ ගානට එතනට තල්ලු වෙනවා. එහෙනම් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු මේ දැක්ම ඇතුලේ අපිව සතර අපායෙන් මුදවන සුවිශේෂී වැඩ පිළිවෙලක් තියෙනවා. මේ දැක්ම ඇතුලේ. පැහැදිලිද? ඒතර බලන්න උන්වහන්සේ එදා බරණැස ඉසිපත නෙවෙයි පටන් ගත්ත මේ ධර්මප්‍රචාරයේ ඇතුලේ මොන තරමට පිරිසක් මේ දෘෂ්ටිය පිරිසිදු කරගෙන ලොකු පිරිසක් සුගතිය ගියා. ලොකු පිරිසක් ධර්මය අවබෝධ කළා. ඔතනට යන්න ඕනි අපි දැන් අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් මේක පරණයි. එහෙම කතාවක් මේ ධර්මයට නැහැ. පැහැදිලිද? එතකොට එනම් මොන දෘෂ්ටියට එන්න එකතු කරගන්න ඕපාතික උපදින සත්වයෝ ඉන්නවා. අවසාන එක තමයි තමන්ගේ විශිෂ්ට වූ අවබෝධයෙන් මේ ලෝකය ගැන අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවාය කියන අදහස. කොහොම අවබෝධ කරපු අයද? විශිෂ්ට අවබෝධයෙන්. එතකොට මේ විශිෂ්ට අවබෝධයෙන් මේ ලෝකය අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු අතරේ ශ්‍රේෂ්ඨම කෙනා කවුද? කවුද ශ්‍රේෂ්ඨම කෙනා? බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්න මේ අදහස ඇතුලේ ඒ කෙනා හැමතිස්සෙම පහදිනව කාටද? බුදුරජාණන් වහන්සේට පහදිනවා. ආයේ ඒ කෙනාගේද බුදුරජාණන් වහන්සේගෙන් බැහැරට යනවා. නෑ විශිෂ්ට අවබෝධයකින් මේ ලෝකය ගැන දැනගෙන දේශනා කරපු සාස්ත්‍රවරු මේ ලෝකේ ඉන්නවයි කියලා හිතමු ගමන එයා බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලා මේ සියලු දෙනාටම ධර්මය අවබෝධ කරපු පිරිසකට. ඒ පැහැදිලි නැති කරගත්ත ගමන් මොකද වෙන්නේ? එයාගේ හිත බුද්ධ ශාසනයෙන් බැහැර යනවා. එයාගේ හිත හැමතිස්සෙම එයා හිතන සීමාව තමයි මොකක්ද? බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝය. ඕක තමයි සීමාව. දැන් අපේ දෘෂ්ටි මොනතරම් අපිරිසුදුද කියලා බලන්න හිතන්න. අපේ දෘෂ්ටිය ඇතුලේ බුදුරජාණන් වහන්සේත් තියෙනවා, ධර්මයක් තියෙනවා, සංඝයක් තියෙනවා, ඊට වැඩිය තියෙන මොනවද? අපේ දෘෂ්ටිය ඇතුලේ තියෙනවා ඊට වැඩිය මොනවද? ඕනේ නැහැ ඒකනේ. දන්නවනේ මොනවද තියෙන්නේ කියලා. ඒකට මොකක්ද දැන් මේ නැත්තේ? දැක්ම නැහැ හරියට. දැක්ම පිරිසුදු නැහැ. එතකොට බලන්න ඔන්න ඔය කියන කරුණු ටික අපි මේ හිතන ක්‍රමයේ ඇතුළට අපි දාගත්තොත් අපේ ජීවිතය මොනතරම් ලස්සන වෙනවද? දැන් හිතන්න ඔය කියන කරුණු 10 ඇතුලේ අපි සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ පදනම ගොඩ නගාගත්තොත් ඉන්න හිතෙන පවුලක් ඉන්න හිතෙන නිවසක් ඒ ඇතුලේ සකස් වෙනවද නැද්ද? ඉක්මනට ගියා. වෙලාව කියලා දොස් වල නැහැ. එච්චර වෙලා ගියා. එතකොට ඉන්න හිතෙන නිවසක් ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. දැන් කියන්නේ ඒ එක නිවසක්. බෞද්ධයෝ මේ රටේ 71%. නේ? බෞද්ධයෝ 71%. ගම් ගත්තොත් නගර ගත්තොත් වැඩි හරියටම අස්සක් මුල්ලක් නැහැර පැතිරලා ඉන්නේ බෞද්ධයෝ. ඒ සියලු බෞද්ධයෝ මේ කියන විෂන් එක ඇතුලේ මේ කියන දැක්ම ඇතුලේ තමන්ගේ වැඩ කටයුත්ත කරනවා නම් එතනින්ම ඉන්න හිතෙන රටක් හැදෙන්නේ නැද්ද? මොන පෝස්ටරේ ගැහුවත් වැඩක් නැහැ. මොන වෙළඳ දැන්වීම ගැහුවත් වැඩක් නැහැ. දැක්ම අපේ හරියට නැත්තම් නිකන් හිතන්න. ඔය දැක්මට ගිය ගමන්ම ඔය අපි මූලික ලෞකික සම්මාදිට්ඨිය තුළ කරුණු 10ක් කතා කරානේ. ඔය දැක්මට ගිය ගමන්ම අපි අනුන්ට අනුපකාරයක් වෙන විදිහට කවදාවත් ජීවත් වෙන්නේ
නිකන් හිතන්න අපිට යනකොට පාරේ කොළ කෑලි ඉසි කරන එක, කුණු කසල දාන එක. එහෙම නිකන් හිතන්නවා මේ දල වශයෙන් කියන්නේ. එහෙමවත් අපි කරන්නේ. එහෙම කරන්නේ. පැහැදිලි මම මේ කියන එක. ඊළඟට තව කෙනෙක්ට යම් මොකක් හරි ප්‍රශ්නයක්, තව කෙනෙක්ට යම් කරදරයක් සිද්ධ වෙන දෙයක් අපි අතින් සිද්ධ වෙයි ඊට පස්සේ. වේද? සිද්ධ වෙන්නේ නැහැ. ඇයි අර 10 ඇතුලේ එක පැත්තකින් ආර්ය ධන ටික වැඩෙනවා, එක පැත්තකින් සතර බව විහරණ ස්වභාවයෙන් වැඩෙනවා. මෛත්‍රී කරුණා මුක්තා උපේක්ෂා. දැන් පැහැදිලි මේ කියන්නේ. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අද මේ ඇසල පොයේ දවසේ අපි වෙනස් කළ යුත්තේ මෙන්න මේ කියන සිස්ටම් එක. මේ කියන ක්‍රමය වෙනස් වෙනවා. දැන් අපි මේ යන ක්‍රමය. පැහැදිලිද? ඒ යන ක්‍රමය වෙනස් කරගන්න නම් අපිට පොඩි මහන්සියක් දරා ගන්න සිද්ධ වෙනවා. පටන් ගන්න කොහෙන්ද? මේක මුළු ලෝකෙම එකපාර අරගෙන ඔක්කොම මේ මුළු ගමක් එකතු කරලා මේ බණ කියලා ටීවී වල මේව දාලා එහෙම කරන්නේ නැහැ නේද? ඉස්සෙල්ලම වෙනස් වෙන්න තමයි. පැහැදිලිද? රටේ ඉන්න මාමුන් ටික වැරදි කර කර අපිට කොච්චර කිව්වත් වන්බල කරන්න එපාය කියලා අපිට ඔකන කර ඉන්න බෑ. පුළුවන් දේම කරන්න. එහෙම කරන්න බෑ. එහෙනම් අපි මෙතනදී න්‍යායක් විදිහට ගන්න ඕනේ. අපි හිතමු මෙතන දැන් අද සිල් සමාදන් වෙලා ඉන්න පවුල් 80ක විතර කට්ටිය. එහෙම හිතන්න. පවුල් 80ක විතර කට්ටිය. සමහර විට ගම් ගත්තොත් ගම් 30ක් 40කින් ඇවිල්ලා මේ ඉන්නේ සිල් සමාදන්. පැහැදිලිද? ඉස්සෙල්ලම ඔබගේ පවුල ඇතුලේ පරිසරය හදාගන්න. ඔය විදිහට. පැහැදිලිද? ඒක ලැජ්ජාවට කාරණාවක් කියලා ගන්න එපා. කොයිම වෙලාවක. ඒක ලැජ්ජාවක් නෙවෙයි. හැමතිස්සෙම ක්‍රියාව ඇතුළට ගන්න, කතා කරන තැනට හැමතිස්සෙම ගන්න මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒක ගන්න හැමතිස්සෙම ඉස්සරහට. ඊළඟට අර විෂන් එකට අයිති කරුණු 10න් හොඳට නැවත බලලා ඒක දියුණු කරගන්න. පැහැදිලිද? එහෙම කරලා තමන් ඉස්සෙල්ලා ආදර්ශයක් වෙන්න තමන්ගේ පවුලට. ඊට පස්සේ ඕක පේන දකින උදවිය අනිවාර්යයෙන්ම එතනට ඉබේම තල්ලු වෙලා යනවා. මෙබැයි මෙතන මතක තියාගන්න මේක මේ ගහින් ගෙඩියෙන්න වගේ එක දවසකින් දෙකකින් තුනකින් වෙන්නේ. ඇයි හේතුව? ඔබට මේ කියන පරිසරය හදාගන්නම මම දැන් මේ කියන පරිසරය ඔබට හදාගන්නම සමහර විට අවුරුද්ද දෙකක් තුනක් වත් මම කියන්නම් වෙන දේ ඒ අවුරුදු දෙක තුන වෙනකොට මේ කියපු බණ ටිකත් ඔබට අමතක වෙලා තියෙනවා. අමතක වෙලා තියෙවි කියන්නේ ආයි ඔබ අර පරණ තත්ත්වයටම වැටේ. ඒ කියන්නේ කිසිම දවසක මේ ශ්‍රී ලංකාවේ ඉන්න හිතෙන රටක් හදන්න බැරි වේවි කියන එක. අපි ප්‍රාර්ථනා කරනවා ඇසලකුන් බෝ දවසේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරු කරගෙන ඒ ධර්මය පිළිපදින ශ්‍රාවක පිරිසක් මේ ලෝකයට බිහි වේවා. එයින් මේ ලංකාදීපය තව තවත් ධර්මයේ බබළු වන රටක් බවට පත් වේවා. සියලු දෙනාටම මේ උතුම් දෘෂ්ටිය තුළ පිහිටලා, මේ උතුම් අදහස තුළ පිහිටලා හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම වාසනාව